විජය ග්‍රැෆික් මල්ටිමීඩියා ඩිප්ලෝමා පාඨමාලාව ග්‍රැෆික් ඩිසයිනින් ඩිජිටල් ඇනිමේෂන් ඩිජිටල් ෆොටෝග්‍රැෆි වීඩියෝ ප්‍රොඩක්ෂන් සහ රැකියා ශිෂ්ත්‍ර මූලික කොටගෙන කෙටි කාලීන විශේෂිත පාඨමාලා පැකේජ් අප විසින් හඳුන්වා දී ඇත. ඔබ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධාංශ නායකයා. ඒක සිද්ධ වුණේ බිත්ති පුපුරලා ගිහිල්ලා තමයි එළියට ගියේ කට්ටිය. පුපුරනදව විශේෂඥ බන්ධනාගාරය ඇතුලේ වැඩේ කළා තියෙන්නේ. පුපුරනදව විශේෂඥ වැඩ කළා තියෙනවා. මොකද්ද මේ ජවිපේ සහ කුමාර් ගුණරත්නම්ගේ කණ්ඩායම අතර ඇති වුණු මත ගැටුම. විමල් වීරවංශ ඉල්ලපු දේ ඒ ලැබියාම සෝම සමරසිංහ මහත්මයාගවත් තිබුණා. පැහැදිලිව. තාම පැහැදිලිව ඒ චින්තනයේ හිටියේ ඒ දේශපාලන දැක්මේ හිටියේ. ඒ කුමාර් ගුණරත්නම් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන්න දෙයක් නෙමෙයි. නෑ මේ ඊටත් වඩා මෙතන තියෙන්නේ අනුර කුමාර් කියලා මම දැක්ක දාලා සමාජයේ ප්‍රගතිශීලී වෙනසක් බලාපොරොත්තු වෙන ජනතාව තුළ මේ බලාපොරොත්තුව තියෙනවා. රුසියාවේ විප්ලවය වගේද බලාපොරොත්තු වෙන්නේ. බලය අත්පත් කර ගැනීම මේකේ අනිවාර්යෙන් තියෙනවා. ගෙවල් ගෙන තියාගෙන බස් පුච්චලා බේරවැවට නාන්න කට්ටිය අල්ලු කරලා මහා අරගලයක් දියත් වෙනවනේ. ඒකට ඔබ නායකත්වය දෙන්නේ තේ නිසාද? අපි දිගටම කිව්වා අරගලයේ ඊටාම සක්‍රීය කාර්යභාරයක් අපි විසින් කරනවා. දැන් එදා වෙච්ච දේ අරගලය දුර්වල කරන්න එක බලපෑවා. දැන් වසන්ත මුදලිගේ අපි කියන්නේ නෑවනේ. ඔබ මොකද කියන්නේ? ඔබේ අදහස මොකක්ද මේ වසන්ත මුදලිගේ උත්තරය ගැන? අරගලයේ සුජාතභාවයට පත්වෙච්ච තත්ත්වයක් දැන් මේ තියෙන්නේ. ඔවුන්ට මේ යාළු මිත්‍රකම් නිසා හම්බෙච්ච ව්‍යාපාර වලින් අත්පත් කරගත්තු සුපිරි ලාභය මේ ටිකෙන් රටේ ප්‍රශ්නවලදී විසඳුම් හොයන්න පුළුවන්. අපි මේක කිව්වේ ගෝඨා රනිල් අශුද්ධ සන්ධානය කියලා. මේ මොකකින්වත් මේ ප්‍රශ්නට උත්තර හොයන්න බෑ. අපි කැමති වුණත් අකමැති වුණත් රටේ ජනතාවට මේ අර්බුදය තුල යම්කිසි කාලයක් ගත කරන්න වෙනවා. ඔබ කියන්නේ මේ සැර උත්තර ටිකක් ඕනේ ඉස්සරහට. අනිවාර්යෙන්. සමහර තැන් දෙදරද්දී සාධිශේ බහුතරයේ සුපෝෂණය වෙන පිළිතුරු. අයිබෝන් හැමෝම හැමදාම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඔබ එක්ක කතා කරද්දී ඔබ ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? ඔබ කැමති කොහොමද? මොකද නම් වාසගම් ගොඩක් තියෙන කෙනෙක්. ඔබ ලංකාවෙන් හිතන්නේ එහෙම දේශපාලන එහෙම කෙනෙක් හොයාගන්නත් අමාරුයි. ප්‍රේම කුමාර් ගුණරත්නම් කියලා කියනවා. ඊට පස්සේ මොකද්ද තව එකක් කියන්නේ? මොන මුදලගේද? එක නම් තිබුණනේ පොඩි කාලේ නේද? මොන මුදලගේද? නොයල් මුදලගේ තව තියෙනවා. මම හිතන්නේ නම් දෙකයි තිබුණේ. කුමාර් ගුණරත්නම් නොයල් මුදලගේ ඔව්. තව අනුවර්තනාම කීපයක් තිබුණා. ගොඩක් පක්ෂ සහෝදරයෝ ඉතින් කුමාර සහෝදරයා කියලා කියනවා. ජයපින්න කාලේ පෙරටුගාමී සමාජ පක්ෂය අපි දැන් ආරම්භ කරන් පස්සේ කුමාර සහෝදරයා කියලා කියනවා. මම කැමති කල්පත් මට කුමාර සහෝදරයා කියලා කියනවට. එතකොට ඔබේ සහෝදරයා නමකුත් පාවිච්චි කරා කාලයක්. නෑ. ඇත්තට මේක මේ සමහර මාධ්‍යවල මමත් දැකලා තියෙනවා. නමුත් එහෙම ඒක වැරදි තොරතුරක්. සහෝදරයාගේ නම රංජිදන් ගුණරත්නම්. ඔව්. රංජිදන් කියන නමක් මම කවදාවත් පාවිච්චි කරලා නෑ. කුමාර් සහෝදරයා කියලා මම කියන්නම් එනවා. පැහැදිලිවම මගේ කැමැත්ත තියෙන්නේ කුමාර් සහෝදරයා කියලා. කුමාර් සහෝදරයා කියලා කිව්වහම රටේ ජනතාව බොහෝ දෙනෙක් දන්නව කතා කරනවා. නමුත් සමහර වෙලාවට බොහෝ දෙනෙක් අලගිය මුලගිය තැන් ගැන වැඩි අවධානයක් වැඩි අවබෝධයක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඔබ හැංගිලා අරගලේ හිටපු කෙනෙක්. ඔබ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළෙත් සමහරු කියනවා මේ නොනිල නායකයා කියලා. කිරුළු නොපලන් රජතුමා කියලාත් කියනවා. එහෙම කයි කතන්දර ගොඩක් තියෙනවා. එහෙම තැනකදී තමයි ඔබ රටේ වෙනම දේශපාලන ප්‍රවාහයක් කඩාගෙන, ඒ කියන්නේ වෙනම දේශපාලන මතවාදයක් අරගෙන ගිහලා ජවිපය තුලින්ම ඔබ පෙරටුගාමී සමාජවාදී පක්ෂ නිර්මාණය කරගන්න ඊට නායකත්වය ලබා දෙමින්. දැන් මේ වෙනකොට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිළිබඳ විවිධ කතා බහ තියෙනවා සමාජයේ ඇතුලේ. ඒ ගැන අපි කතා කරන්න ඕනේ. ඊට කලින් මම කැමති පුංචි වෙලාවක් අරගෙන කුමාර් ගුණරත්නම් කියන පුද්ගලයා පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න සහ ලබා දෙන්න. ප්‍රේම කුමාර් ගුණරත්නම්. එහෙම තමයි උපයන නම තියෙන හරිනේ. හරි. කෑගල්ලේ ඉපදුනේ. ඔව්. අම්මා ගුරුවරියා. පැහැදිලිවම. දමිළ ජාතික කාන්තාවක්. ඔව්. පියත් දමිළ ජාතික නියෝජනයක් තියෙන්නේ. ඔව්. ඒ වගේම ඔබට ජාති ભેදයක් තිබුණේ නැහැ. ඔබ බොහොම හොඳට සිංහල දෙමළ ක්‍රිස්තියානි ජාති ආගම් ભેදතු හොඳට ගනුදෙනු කරගෙන හිටපු තරුණයෙක්. මේ පොලිස් සියලු දෙනා. ඔව්. අපි විශේෂයෙන් අපි සිංහල භාෂාවෙන් සිංහල මාධ්‍යෙන් තමයි අපි අධ්‍යාපන කටයුතු කළේ. සහ අපි කෑගල්ලේ ජීවත් වෙන තාත්තා යාපටින් කෑගල්ලට ආපු කෙනෙක්. ඉතින් අපි කෑගල්ලේ ජීවත් වෙන්න වෙච්ච නිසා අපිට සිංහල සමාජයත් එක්ක තමල් මුස්ලිම් ජන කොටස් එක්ක නිරන්තරයෙන් ගැටිලා කටයුතු කරන අවස්ථාවක්. කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලය සහ පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපන හදාරනවා. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවා. ඔව්. ඉන්ජිනේරු පීඨයේ
ඉගෙන ගන්නවා උපාධි සම්පූර්ණ කරන්න හම්බෙන්නේ නැහැ. නෑ. ඊට පස්සේ විවාහ වෙනවා. අරගල මැද්දේ මම මේ මැදට පයින්නවා ඔබ ගැන යම් අධ්‍යයනයක් කිරීමක් කළා මම එන්න කලින්. ඊට පස්සේ විවාහ වෙනවා. විවාහ වෙලා ඔබ යනවා ඕස්ට්‍රේලියාවට. විවාහ වෙන්නේ සිංහල ජාතික කාන්තාවක් එක්ක පෙරදින විශ්වවිද්‍යාලයේම හම්බ වුණා. ඔව්. වෛද්‍යවරියක් ඇයි. ඔව් අපිත් එක්ක දේශපාලන කටයුතු නම මතක් කරමු. චම්පා සෝමරත්න. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ඔව්. ඔබ ඒ අතර මැද කතාව බොහොම රසවත්. ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕනේ. කොයි කාලෙද ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන්නේ? 1981 මම උසස් පෙළ හදාරමින් ඉන්න කාලේ තමයි පක්ෂයට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියන් පස්සේ 1985 එතෙන් පටන් දෙකටම පූර්ණ කාලීන දේශපාලනයේ නිරත වෙනවා. ඉතින් විශේෂයෙන් 1982 ජනාධිපතිවරණයේදී සැලකිය යුතු දේශපාලන වැඩ කොටසක් කළා. ඉතින් ඒ ශිෂ්‍යෙක් වෙන්න ඇති. අපි ශිෂ්‍යාංගමයට තමයි සම්බන්ධ වුණේ. පස්සේ පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඉතින් අඛණ්ඩ දේශපාලන ක්‍රියාවලියක් තිබුණා. ඔබ දන්නවා 1983 පක්ෂ තහනම් කරා නීති විරෝධී ලෙස. ඉතින් තහනම යටතේ අපිට රහසිගතව දේශපාලන කරන්න සිද්ධ වුණා. රහසේ අරගලයක් ක්‍රියාත්මක කරනවා. ඔව් ඒ කාලේ අපිට විවෘතව දේශපාලන කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් යම් කිසි ආකාරයකට විශ්වවිද්‍යාලවල යම් විවෘත භාවයක් තිබුණා. ඒ කියන්නේ කවුරුත් දන්නවා මේ විශ්වවිද්‍යාලය ඇතුලේ දේශපාලන කරද්දී. මොකද ඒ වෙනකොට ශිෂ්‍ය සංගම් තහනම් කරලා තිබුණා. මහා ශිෂ්‍ය සංගම් එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව යටතේ තහනම් කරලා තිබුණා. නිසා ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කියලා හදාගත්තු ශිෂ්‍යයන් විසින් හදාගත්තු සංවිධානයක තමයි ශිෂ්‍යෝ සංවිධානය වුණේ. ඒ හරහා තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දාගොඩ නැගුවේ. ඊට පස්සේ ක්‍රමානුකූලව 1985න් පස්සේ රටේ දේශපාලන තත්ත්වයන් වෙනස් වෙනවා. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනවා. රටේ වෙනත් දේශපාලන මුහුණුවරක් පැනලා ගිනවා. ඒකත් එක්ක සිවිල් යුද්ධ තත්ත්වයක් පැනලා ගිනවා. ඊට කලින් කොහොමත් උතුරේ යුද්ධය පදනම් කරගත්තු සිවිල් යුද්ධ තත්ත්වයක් තිබුණා. ජාතික ප්‍රශ්න පදනම් කරගත්තු. ඒ අතරෙම තමයි 1987 ඉන්දු ලංකා ගිවිසුම විශේෂයෙන් ඉන්දියානු හමුදාව ලංකාවට පැමිණීමත් එක්ක රටේ දේශපාලන මුහුණුවර වෙනස් වෙන්නේ. අපේ දේශපාලන අරගලයත් එක්තරා ආකාරයකට වෙනස් වෙනවා. ආයුධ සන්නද්ධ අරගලයක් බවට පත් වෙනවා. ඔව් මොකද විශේෂයෙන් අපි දන්නා 1983 පක්ෂයේ නීති විරෝධී ලෙස තහනම් කළායින් පස්සේ පක්ෂය විවිධ උත්සාහයන් ගන්නවා මේ තහනම ඉවත් කරගන්න. අධිකරණ ක්‍රියාදාමයන්ට යනවා වෙනත් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග වලට උත්සාහ කරනවා. වෙනත් දේශපාලන පක්ෂ හරහා ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන බහුජන සංවිධාන හරහා මේ උත්සාහ ගන්නවා. මේක අසාර්ථක වෙච්ච තැන යම්කිසි ආකාරයකට මේ මර්ධනයට මුහුණ දීම විශේෂයෙන් තැන තැන පක්ෂ සහෝදරු අත්අඩංගුවට ගැනීම ඝාතනය කිරීම වගේ දේවල් ආරම්භ වෙනවත් එක්කම පක්ෂයට සිද්ධ වෙන යම්කිසි ආකාරයක ඒ තත්වයට ප්‍රතික්‍රියා දක්වන්නේ. ඔබ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධාංශ නායකයා. හරිද එහෙම කිව්වා? මම හිතන්නේ වැරදි. මම දැකලා තියෙන සමහර මාධ්‍යවලත් විවිධ අර්ථකථන තියෙනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් එදා 87 89 වකවානුවේ තිබුණේ සාදයක් නෙවෙයි. ඒක යුද්ධම තත්ත්වයක්. ඔබ හැමතැනම මැදිම දෙන උත්තරය. කෙටියෙන්ම ඇහුවොත් එහෙම සන්නද්ධ අරගලයේ සන්නද්ධ අංශයේ හිටියද ඔබ? මෙහෙමයි මම උඩ නැවතත් කියන්නේ මේ වකවානුව සන්නද්ධ ක්‍රියාකාරීත්වයක් සමාජයේ දියත් වෙච්ච වකවානුව. ඒක හිටියා ඔබ? පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය. මොකද මේකත් සමහර ව්‍යාකුලත්වයක් තියෙනවා. මේ දෙකම දෙකක්ද කියලා. ඇත්තටම ගත්තොත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ගොඩනැගුණේ රටේ කියන්නේ පළල් අර්ථයකින්. පළල් බහුජන ව්‍යාපාරයක් ලෙස. ඒකට විවිධ දේශපාලන පක්ෂවලට විවිධ දේශපාලන අදහස් තියෙන පිරිස් පහ ඒකට වටා ඒක රාශි වෙලා හිටියේ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සලකුණේම තියෙන්නේ ලෝගෝ එකේම තියෙන උඩ තුවක්කු දෙයක් අල්ලගෙන. ඔව් පැහැදිලිවම ඒක තමයි මම කිව්වේ ඒ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියන්නේ බහුජන ව්‍යාපාරයක්. හැබැයි බහුජන ව්‍යාපාරයක් වගේම ඒක මේ තියෙන රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව සන්නද්ධමය ආකාරයට ප්‍රතික්‍රියා දක්වපු ව්‍යාපාරයක්. ජනතා විමුක්තිපෙරමුණ මේකට සන්නද්ධ මේ ගොඩනැගිච්ච ව්‍යාපාරයට දේශප්‍රේමී නායකත්වය දෙද්දී අනිවාර්යෙන් ජනතා විමුක්තිපෙරමුණ එහි කාර්යභාරයක් ඉටු කළා. ඉංජිනේරු ශිෂ්‍යයෙක් විදිහට හිටපු කුමාර ගුණරත්නම් කියන පුද්ගලයා පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයෙක් බවට පත් වෙනවා. ඒ සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරා කියලා තොරතුරු තියෙනවා. ඇත්තනේ කතාව? මේ මගෙන් මීට කලින් සමහර සංවාදවලත් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. මම හිතන්නේ ඒ කාලේ දේවල් ගොඩක් දේවල් සිද්ධ වුණානේ. හමුදා කඳුරු වලට ප්‍රහාර එල්ල වුණා. පොලිස් ස්ථාන වලට ප්‍රහාර එල්ල වුණා. ඊට පස්සේ සාමාන්‍ය ජනතාව පැහැරගෙන ගිහලා ඝාතනය කළා. අතුරුදහන් කිරීමේ සංස්කෘතිය තිබුණා. ඉතින් දේවල් පිපිරුවා. ඉතින් ගොඩක් දේවල් සිද්ධ වුණා. පල්ලේකලේ හමුදා කඳුරට එම් ප්‍රහාරයක් එල්ල වුණා. ඊට පස්සේ බත්තරමුණටපත් වුණා. ඔව් විශේෂයෙන් 1987 අදනකටපත් වෙන්නේ ඒ චෝදනා මත. ඊට පස්සේ බෝගම්බර බන්ධනාගාරයේ රඳවලා ඉන්නකොට උමගක් කාර්යයට පැනලා ගියා. නෑ මම හිතන්නේ මේ ඉතිහාසයේ සමහර තොරතුරු තියෙනවා වැරදි. ඇත්තටම ගත්තොත් මම බෝගම්බර බන්ධනාගාරයේ රඳවලා හිටියා. නමුත් මම ඊට පස්සේ මාව මාරු කරනවා මේ මැගසින් බන්ධනාගාරයට කොළඹ.
ඇතර මුණේ බන්ධනාගාරය ඇතුළේ මතුවෙච්ච විශේෂයෙන් මර්ධනය ඇතුළට ඇවිල්ලා ඝාතන උත්සාහයන් නිර්මාණය වෙලා තිබුණ ඇතුළේ විවිධ හමුදා කණ්ඩායම් ඒ වෙනකොට රජය විසින් හසුරුවපු සමහර අතුරු හමුදා කණ්ඩායම් ඇතුළේ ක්‍රියාත්මක වෙන උත්සාහ දරන වෙලාවේ සිද්ධ වුණා ඇතුළේ හිටපු රැදවියන්ට ක්‍රියාමාර්ගයක් ගන්න නිදහස සොයාගන්න. ඒක තමයි එදා සිද්ධ වුණේ. මොකක් කාරණද ගියේ? නෑ. ඒක සිද්ධ වුණේ බිත්ති පුපුරලා ගිහිල්ලා තමයි එළියට ගියේ කට්ටිය. පුපුරනදව විශේෂඥ බන්ධනාගාරය ඇතුලේ වැඩේ කරලා තියෙන්නේ. පුපුරනදව විශේෂඥ වැඩ කරලා තියෙනවා. බිත්ති පුපුරලා ගියානේ. ඔව්. පැහැදිලිව මේක තමයි සිද්ධ වුණේ. කට්ටියම එළියට ආව. ඊට පස්සේ මොකද වුණේ කුමාර ගුණරත්න සහෝදරයාට? ඊට පස්සේ මෙහෙමයි. ඉතින් අපි සාමාන්‍ය එදා දවසේ ඉල්ලීම තිබුණේ කල්ප නැවත දේශපාලන කටයුතු වල යෙදෙන්න. ඉතින් රටේ තිබිච්ච තත්ත්වය ගත්තාම මේ රටේ ජනතාවගේ අර මුලින් තිබිච්ච දේශපාලන අවශ්‍යතා ඉල්ලීම් ප්‍රයන්ත්‍රාය සම්බන්ධයෙන් තිබිච්ච අරගලයට පොඩ්ඩක්වත් ඒකේ රළ වේගය අඩු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි දිගටම අපේ දේශපාලන කටයුතු වල යෙදුණා. ඉතින් ඒකත් එක තමයි අවසානයේදී අරගලය තරාකාරයකට අපි හිතපු තැනට ගියේ නෑ. ජයග්‍රහණයෙන් කෙලවරු වුණේ නැහැ. පරාජයෙන් තමයි කෙලවරු වුණේ. පක්ෂයේ විශාල පිරිසක් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පිට රටවල් වලට ගියා. ඕස්ට්‍රේලියාවට එක රටවල් වල පලා ගියා. මුහුදු මාර්ගයේ සමහර අය ගියේ. පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විදිහට සෝමවංශ අමරසිංහ සහෝදරය නැත්නම් නායකයා එනවා ලංකාවට ඇවිල්ලා පක්ෂය බාර ගන්නවා. අන්න එතකොට තමයි කුමාර ගුණරත්නම් සහ සෝමවංශ අමරසිංහ අතරේ දැඩි මතවාදීමේ ගැටුමක් ඇති වෙන්නේ සහ ඔබ පක්ෂ නිවත් වෙන්නේ. කියන්නේ මෙහෙම එකක් දැන් අපි 1989 නැවත වරක් මේ විනාශය කියන්නේ ගොඩක් බරපතල ඝාතන ප්‍රමාණයක් සිද්ධ වෙනවා. අපි දන්නවා ආර් ප්‍රේමදාසගේ පාලනය යටතේ. ඒතර ඒ සිද්ධ වෙච්ච විනාශයෙන් පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ 94 මතුවෙච්ච මේ තත්ත්වය කියන්නේ රටේ එක්සත් ජාතික පක්ෂ 17 වසරක පාලනය මාරු වෙලා නැවත මේ පාලන තන්ත්‍රය මාරු වෙන අවස්ථාවේ මතුවෙච්ච යම් ඉඩක් ඒ මතුවෙච්ච යම් ප්‍රජාතාන්ත්‍රීය කියලා කියනවටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදයේ බලෙන් අත්පත් කරගන්න අපිට හම්බෙච්ච අවකාශය තමයි අපි 94 දී පාවිච්චි කරන්නේ ප්‍රගතිශීලී පෙරමුණු යටතේ අපි මැතිවරණයට ඉදිරිපත් වුණා. හම්බන්තොටින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයකුත් හම්බ වෙනවා. ඒකත් එක තමයි මේ ක්‍රියාවලියට ගොඩක් සහෝදරු සම්බන්ධ වෙනවා. මමත් ඒකේ සක්‍රීය දායකත්වයක් සැපුවා. එතකොට සෝමන් චෞදරය එතකොට පිටරට හිටියේ. සක්‍රීයයි කියලා කිව්වට අපි දැක්කා දැන් පක්ෂයේ අලු දූවිලි ගසලා දාලා පක්ෂයේ නැගිටිනකොට අපි දැක්ක මූණු කීපයක් කතිකයෝ කීප දෙනෙක් අපි දැක්ක රූපායන සංවාදවල අපි අඳුනගත්ත කතිකයෝ හිටියා. අතේ ඇඟිලි ගන්නට වගේ හිටියේ. විමල් වීරවංශ වගේ අය ජනප්‍රිය කතිකයෝ බවට පත් වෙලා හිටියේ. හැබැයි කුමාර ගුණරත්නම් හිටියේ නෑ එතන. ඔහු කොහෙද ඒ වෙලාවෙ හිටියේ? මෙහෙමයි කල්ප දැන් අපේ පක්ෂ සාමාන්‍යයෙන් ජනතා එක්තරම වැඩ කරන කාලේ අපේ දේශපාලන කටයුතු අපි එකිනෙකා බෙදාගෙන වැඩ කරනවා. ඉතින් මම ගොඩක් වෙලාවට මේ සංවිධාන තලයේ තමයි මගේ කාර්යභාරය තිබුණේ. අර සන්නද්ධ කටයුතුත් එක්ක සම්බන්ධලා හිටපු නිසා ඔබට තිබුණාද ඔබේ අනන්‍යතාවයේ සංගවා ගැනීම? යම්කිසි ආකාරයකට තිබුණා. මොකද මගේ මට මතුවේලා තිබිච්ච තර්ජනත් එක්ක අත්තරංගුටපත් වෙච්ච අවස්ථාවලදී මට දිවි ගලව ගන්න සිද්ධ වුණේ සාමාන්‍ය රාමුවට පිටින් ගිහිල්ලා. ඒ නිසා මට සිද්ධ වුණා යම්කිසි ආකාරයකට ප්‍රසිද්ධ දේශපාලන කටයුතු වල නියැලීම සම්බන්ධ යම් බාධාවන් තිබුණා. නමුත් මම සාමාන්‍ය මොකද සැඟවිලා දේශපාලනය කරේ නෑ. මොකද අපි 94න් පස්සේම සැඟවිලා දේශපාලනය කරන තත්ත්වයක් තිබුණේ නෑ. පුංචි වෙලාවක් අරගෙන අපිට කියන්න මේ මම දන්නවා මේ ලොකු උත්තරයක් ඇති. ජනතා විමුක්ති පෙරමුණ ඔබ හිටපු ඔබේ මව් පක්ෂය ඔබ ආදරය කරපු පක්ෂය ඔබ රැකගත්ත පක්ෂය අතහැරලා දාලා ප්‍රතිපත්තිමය ගැටුමක් කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඔබ වෙනමම සමාජ බලවේගයක් නිර්මාණය කරනවා, දේශපාලන පක්ෂයක් නිර්මාණය කරනවා. මොකද්ද මේ ජවිපේ සහ කුමාර ගුණරත්නම්ගේ කණ්ඩායම අතර ඇති වුණු මත ගැටුම? මොකද්ද ප්‍රශ්නේ? ඔව් මෙහෙමයි 2011 ජවිපෙන් ඛණ්ඩනය වෙලා පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගොඩනැගෙද්දී 2012 පළවෙනි සමුළුව තිබ්බේ අප්‍රේල් මාසේ. එතකොට ඒකෙදි බලපාපු මූලිකම කාරණේ මම තා කෙටියෙන් අර ඔබ කිව්වා වගේම දිගු පිළිතුරක් දෙන්න ඕන ප්‍රශ්න. නමුත් තාම කෙටියෙන් ගත්තොත් පක්ෂය අනුගමනය කරපු දේශපාලන ගමන් මාර්ගයේ සම්බන්ධ ආපු ගැටුම විශේෂයෙන් අපේ ජනතා යන්ත්‍රණ ගොඩනැගුවේ රෝණ විජේර සහෝදරයා ඇතුළු මේක ආරම්භකයන් මේ පක්ෂය ගොඩනැගුවේ ලංකාවේ සමාජවාදය ඉලක්ක කරමින්. එතකොට ඒකේ දිගුකාලීන අරමුණ ලාංකීය සමාජය මුළුමනින්ම වෙනස් කරන සමාජවාදී සමාජයක්. ඒතකොට දැන් පහුගිය කාලේ විශේෂයෙන් 1994න් පස්සේ විශේෂයෙන්ම 2000 ඉඳන් 2010 වෙනකල් ගෙවිච්ච දශකයේ ඇතුලේ
වේගෙන් ජනතායතුළු මේ දක්ෂිණාංශික දේශපාලනයට ගමන් කරමින් ඒක සන්දානගත වීම ඔව් ඒක පැත්තකින් සභාග ගොඩනැගීම සන්දානගත වීම ඒ වගේම ජාතිවාදී දේශපාලනයට ක්‍රමානුකූලව බර තැබීම යුද්ධය වගේ කාරණා. ඔව් යුද්ධයේදී මධ්‍යස්ථව නොසිට යම් පාර්ශවයක් ගැනීම මොකද අපි දිගටම අනුගමනය කරපු තමයි මේක අපි මැද ඉන්න ඕන කියන එක. ඔබ කියන්නේ වෙලුපිලි ප්‍රභාකරන්ගේ ඒ ත්‍රස්තවාදය හරි කියලාද? නෑ අපි පොඩ්ඩක්වත් LTT සංවිධානයේ දේශපාලන මතවාදය මුළුමනින්ම අපි ප්‍රතික්ෂේප කරපු එකක් සහ ඒක ප්‍රතිගාමී දේශපාලන වැඩපිළිවෙල. ඒ පරාජය කළ යුතු කියන ස්ථාවරය ඔබ හිටියා. පැහැදිලිවම අපිට මෙන්න මෙහෙමයි. ඒකේ ප්‍රතිගාමීත්වයේ තියෙන වගේම තමයි ආණ්ඩුව විසින් අනුගමනය කරන ක්‍රියාදාමයත් ඊතරම්ම ප්‍රතිගාමී. ඒ පැවතිච්ච දේශපාලන වාතාවරණය ඇතුලේ අද තියෙන තත්ත්වයත් ඒකයි. නිසා අපිට ධනේශ්වර ආණ්ඩුවක දේශපාලනයත් මොන විදිහකටවත් අපිට අනුමත කරන්න පුළුවන් කමක් කොහොමද යුද්ධයට විසඳුම කොහොමද හොයාගන්නේ? නෑ අපි යුද්ධයේදී අපි සිටිය යුතු තිබුණේ සිංහල දෙමළ ජනතාව අතර පාලම ගොඩනගන එක. සිංහල සහ දෙමළ මුස්ලිම් අනිකුත් සියලු ජන කොටස් එක පාලම ගොඩනගන සහ මේ ව්‍යසනකාරී යුද්ධයට එරෙහිව ජනතාව සූදානම් කරන එක. ඒකෙදී ආණ්ඩුවද LTT එකද එහෙම නැත්නම් වෙනත් කණ්ඩායමක්ද කියන එක නොසලකා අපි ජනතාවගේ මේ ජාතික සමගිය කියන පදනමෙන් අපි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි ඒක ගොඩනගන්න තුනා. එතනදී කල්ප අපිට එකක් තියෙනවා. කියන්නේ දැන් සාමාන්‍ය දැන් බහුතර ජනතාව සිංහල නිසා අපි හිතනවා සිංහල ජනතාවට තමයි වැඩි වගකීමක් පැවරෙන්නේ ප්‍රමාණයෙන් සුළුතර ජන කොටස් වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්න. ඒ හරහා තමයි අපිට ඔවුන් තුළ විශ්වාසය ඇති කරන්න පුළුවන්. එහෙම නැතු මේ ජාතික සමගිය කියන නිකන් හුදු බණ කියන එක නෙවෙයි, නිකන් මතවාදයක් ඉදිරිපත් කරන එක නෙවෙයි, ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයකට යන්න අපිට ජනතායතුරට ඒක කරන්න තිබුණා. ඒක හොඳින්ම කළ යුතුයි. මේක කළ හැකිව තිබිච්ච දේශපාලන ව්‍යාපාරය ජනතායතුරු. නමුත් අපි ඒ කාර්යභාරය අත්හැරියා. ඒතර ඒක එක පැත්තක් විතරයි. අනිත් පැත්ත තමයි ක්‍රමානුකූල මේ සභාගත වීම, සන්දානගත වීම අවසානයේදී මේ ක්‍රමයට අනුගත වීම. මේ ආණ්ඩුව ඇතුළෙම මේ සියල්ලම වෙනස් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන තැනකට තල්ලු වීම. ඉතින් මේකත් එක්ක මතුවෙච්ච විවාදයක්, විසංවාදයක් වසර 5ක 6ක කාලයක් තිබුණා. ඒකේ අවසානයේදී තමයි අපිට සිද්ධ වෙන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය ගොඩනගන්න. විමල් වීරවංශ මහත්මයා ඇතුළු කණ්ඩායමක් පක්ෂය දාලා ඇදී ඔබ පක්ෂය ඇතුළේ හිටියා. ඔව්. මොකද උනේ එදා? දැන් මෙහෙමයි. දැන් ඇත්තටම ගත්තොත් කල්ප ඒක වෙන්නේ දැන් ඔය මේ සභාග දේශපාලනය ආරම්භ වෙනවත් එක්ක. ඉතින් එදා සිට ඒ වකවානුවේ සිටම මේ පක්ෂය ඇතුලේ මේ දක්ෂිණාංශික සහ වාමාංශික ගැටුම තිබුණා. වම දකුණු ගැටුම තිබුණා. ඒතර එදා මේ විමල් වීරවංශ, සෝමන් සමරසිංහ වැනි පිරිසක් දිගටම මේ දේශපාලන නියෝජනය කරා. එක මොහොතකදී මේක පුපුරලා ගියා. පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී 8 දෙනෙක් එක්ක විමල් වීරවංශ පක්ෂයෙන් පක්ෂයෙන් ඉවත් කරන්න සිද්ධ වෙච්ච තත්ත්වයක් එක්ක. විමල් ගත තීරණය හරිද? ඒ විමල් ඇතුළු පිරිසක් ගිය වෙලාවේ පක්ෂය දෙකට උනේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් තමයි පක්ෂයෙන් ඉවත්ව ගියේ. නමුත් පස්සේ ඒ ප්‍රවණතාවය අවසන් වුණේ නෑ. ඒ දේශපාලන ප්‍රවණතාවය තවදුරටත් පක්ෂය තුළ රැඳුණා. මොකද ඒ වෙලාවේ සෝමන් සමරසිංහ සහෝදර පක්ෂයෙන් අයින් වුණේ නෑ. නමුත් ඒ ප්‍රවණතාවය නියෝජනය කරමින් පක්ෂය තුළ හිටියා. ඔබ කියන්නේ විමල් වීරවංශ ඉල්ලපු දේ විමල් වීරවංශයේ කැමැත්ත ඒ ලැබියාම සෝමන් සමරසිංහ මහත්මයාගවත් තිබුණා. පැහැදිලිව. තාම පැහැදිලිව ඒ චින්තනයේ හිටියේ, ඒ දේශපාලන දැක්මේ හිටියේ. නමුත් එතන තිබිච්ච වෙනත් පෞද්ගලික හේතු මත මේගොල්ලෝ අතර යම් ප්‍රතිවිරුද්ධතා තිබුණා. නමුත් ඒ දේශපාලන ප්‍රවණතාවය තිබුණ පක්ෂය. අදත් තියෙනවද? මම හිතනවා දැන් අදත් අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය සහ ජනතා ඇතුළේ දේශපාලන වැඩපිළිවෙල් ගැන අපි විද්‍යාත්මකව තර්කානුකූලව සංසන්දනය කරද්දී මේ වෙනස තියෙනවා කියලා මම හිතනවා. අපි දැන් මේ වෙනකොට ජනතා ඇතුළත් එක්ක මේ අරගලයේදී ජනතාවට ජයග්‍රහණය ගැනීම සඳහා ඒකාබද්ධව කටයුතු කරන්න අපි දැනටමත් ඔවුන්ගෙන් ඉල්ලීම් කරලා තියෙනවා. මම දැක්කා පහුගිය දවසක ඔබේ පක්ෂ නියෝජනය කරන යුතුරු කණ්ඩායම ගිහිල්ලා ජනතා විමුක්ති පුරණ කෙරි ලාල්කාන්ත මහත්මයා වගේ කණ්ඩායමුත් එක්ක සාකච්ඡා කරලා එළියට අවිල්ලා කියනවා විශේෂයෙන්ම අරගලයේ වෙනුවෙන් සම්බන්ධ වුණු පිරිස සම්බන්ධයෙන් ඔවුන් දඩයම් කිරීමක් සිද්ධ වෙනවා. ඒ සඳහා අපි එකතු වීමක් සිද්ධ කරනවා වගේ කාරණාවක් කියනවා. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. අපි ඇත්තටම ජාතික ජනබලවේගයෙන් ඉල්ලීමක් කරා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමක් කරා. ඉතින් අපි තාමත් අපිට ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපිට සාකච්ඡාව තාම ලැබිලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා උන්නේ සාකච්ඡා ඉදිරියේදී ලබා දෙයි කියලා ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. ආයේ කුමාර ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙන්නද යන්නේ මේ? නෑ මේ ඊටත් වඩා මෙතන තියෙන්නේ අනුර කුමාර කියලා මම දැක්ක දාලා තියෙනවා Facebook එකේ අනුර කුමාර කියලා. එහෙම වෙයිද? සමාජයේ ප්‍රගතිශීලී වෙනසක් බලාපොරොත්තු වෙන ජනතාව තුළ මේ බලාපොරොත්තු තියෙනවා. ඒ ඉල්ලීම තියෙනවා. ඔවුන් තුළේ එන ඉල්ලීම ඉතාම අපි හිතනවා ඒක බොහොම සාධාරණ ඉල්ලීමක්. ඒකට හේතුව ජනතා ඇතුළේ ඉතිහාසයේ මේ රටේ ජනතාව වෙනුවෙන් විශාල කැපකිරීම කරපු දේශපාලන ව්‍යාපාරයක්.
ඒතර ඒ දේශපාලන ව්‍යාපාර ආන්නතාවය අපටත් තියෙනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂයටත් තියෙනවා. ඒ වගේම අපි අතර දේශපාලන වෙනස්කම් සිද්ධ වෙලා තියෙන මේ වෙලාවේ පවා මම එකයි කියන්න හැදුවේ. ඒ කියන්නේ දැන් මේ වෙනකොට අපි මාර්ග දෙක ගමන් කරන අතරේ ඒක අපිට ඒක බොහොම පැහැදිලි මාර්ග දෙකක් තියෙන. අපි පැහැදිලිවම සමාජවාදය පදනම් කරගෙන අපේ දේශපාලන වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියද්දී අසීරුවෙන් ඉතින් මේ වෙනකොට ජනතා යන්ත්‍රණය එක්තරා ආකාරයකට ජනතා යන්ත්‍රණයේ ආණ්ඩුවක් හදලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන වගේ විශ්වාසයක් සමාජය තුළ ඔබට විශ්වාසයක් නැද්ද පෙරටුගාමී සමාජවාදී පක්ෂ ආණ්ඩුවක් හදලා ප්‍රශ්න විසඳන්න ඕනේ කියලා? ආණ්ඩුවක් හදන්නේ මෙහෙමයි. ඇත්තටම ගත්තොත් කල්ප අපිට හදන්න ඕනකම තියෙන්නේ ජනතාවගේ ආණ්ඩුවක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂ ආණ්ඩුවක් නෙමෙයි. මේ තියෙන දීලා තියෙන ව්‍යුහය ඇතුලේ, මේ තියෙන ව්‍යවස්ථාව ඇතුලේ, මේ දීලා තියෙන රාමුව ඇතුලේ කවුරු ආණ්ඩු කරත් මීට වැඩි වෙනසක් කරන්න බෑ. ඒක අපි දැන් මේ මුළු අවුරුදු 74ක ඉතිහාසය අපි අත්දැකලා තියෙනවා. ඔබ අදහන ඔබ විශ්වාස කරන මාක්ස්වාදය ගත්තොත් සමාජවාදය ගත්තොත් එහෙම මේ සමාජවාදය ඒ සංකල්පය රුසියාව තුළ එක පැල කරලා ක්‍රියාත්මක කරනවා. බලය අතර ගන්නවා. එහෙම නැතුව සමාජවාදී ක්‍රියාත්මක කරන්න බෑ. නැත්තම් මේක සංකල්පමය වශයෙන් කියා කතා කරගෙන ඉන්න පුළුවන් රසවත් දෙයක් බවට පත් කර. ඉතින් ඔබටත් සැලසුමක් නැද්ද මේ සමාජවාදී ඔබ මේ කියන අදහන මේ දේශපාලන සංකල්පය ක්‍රියාත්මක කරන්න දේශපාලන වශයෙන් බලය අත්පත් කරගන්න? නෑ, පැහැදිලිවම වාමාංශික ව්‍යාපාරයක් විප්ලවවාදී පක්ෂයක් ගොඩනගන්නේ දේශපාලන බලය අත්පත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. ආපහු ඒකේ වෙනත් කතාවක් නෑ. ඒ කියන්නේ දේශපාලන බලය නැතුව මේ කියන වෙනස්කම් කරන්න බෑ. හැබැයි මේ දේශපාලන බලය කියලා කියන්නේ මේ පක්ෂයක දේශපාලන බලය නෙවෙයි. එහෙම නැත්නම් ඡන්දදායකයෙකුගේ ඡන්ද ලබාගෙන ආණ්ඩු බලයක් ලබා ගැනීම නෙවෙයි. ජනතාවගේ සංවිධානාත්මක බලය. දැන් අපි දිගටම මේ දවස්වල අපි ඉදිරිපත් කරන එක ප්‍රධාන ඉල්ලීම තමයි මේ පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලයක් හදන්න. දියවන්නාවෙන් එළියේ ජනතා බලයක් හදන්න. දැන් මේ දියවන්නාවෙන් එළියේ ජනතා බලය කල්ප පහුගිය දින කිහිපය පුරා මේ මාසිකමාරක් දෙක කාලයක් පුරා ඒක ක්‍රියාත්මක වුණා. ඒක සක්‍රිය වුණා. ඒක ව්‍යවස්ථාපිත බලයක් නෙවෙයි. ඒක අධිකරණ පද්ධතිය ඇතුලේ තියෙන බලයක් නෙවෙයි. ඒක ජනතාවගේ දේශපාලන බලයක්. ජනතාවගේ නැගිටීම් හරහා බලය. ඒ බලයට පුළුවන් වුණා කැබිනට් ඉල්ලාස් කරවන්න, අගමැතිවරුන්ව ඉල්ලාස් කරවන්න, ආණ්ඩුව පස්සට තල්ලු කරන්න. ඒ නිසා ඒගොල්ලන්ට වෙනත් උපක්‍රම තෝරන්න වෙච්ච තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබ රුසියාවේ විප්ලවය වගේ අද බලාපොරොත්තු වෙන්නේ? මෙහෙමයි. එකම දේ මට හිතුණා දැන් ඔබ හිතන්නේ මිනිස්සු එළියට බහැලා දේශපාලඥයන්ට නැත්නම් පාලකයන්ට පහර දීලා නැත්නම් ඕ පන්නලා මේ ක්‍රමයේ ප්‍රතික්ෂේප කරලා අන්න ගෙනල්ලා පිහිටවනවා සමාජවාදය. අන්න ගොවියන්ට කම්කරුවන්ට රාජ්‍ය පාලනය සඳහා සම්මුතිවාදී තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඔබ කියන්නේ ඒකද මේ? කල්ප මෙහෙම. දැන් අපි අවුරුදු 103කට කලින් 2017 දැන් අවුරුදු 105ක් නේද? 105කට කිට්ටුවේ. 105කට කිට්ටුවේ. දැන් 105ක තිබිච්ච ඉතිහාසමය තත්ත්වයන් වෙනස් වෙලා. ලෝකේ වෙනස් වෙලා. ඒතර ලෝකයේ ආර්ථික සමාජීය තත්ත්වයන් ආකල්ප දෘෂ්ටිවාදයන් වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේ ඔක්කොමත් එක්ක මේකේ මේ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. මේ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. ඇති නැති පරතරය තියෙනවා, දුප්පත්කම වර්ධනය වෙනවා, යුද්ධ තියෙනවා, වසංගත තියෙනවා, ඒවට උත්තර නැතුව තියෙනවා, ධනවාදය අසාර්ථක වෙලා තියෙනවා. ධනවාදය අසාර්ථකයි කියන්නේ මම හිතන්නේ දැන් ගොඩක් අය අහන ප්‍රශ්නන්නේ මේ සමාජවාදයක ප්‍රායෝගිකද කියලා අහද්දී අහන්න නැති ප්‍රශ්නේ තමයි මේ ධනවාදය සාර්ථකද කියලා. දැන් ධනවාදය අසාර්ථකයි. එතකොට දැන් මේ අසාර්ථක තත්ත්වය අපි පිළිගන්නවා. ඒතර මේ අසාර්ථකතර විසඳුමක් ඕන. ඒ විසඳුම තමයි අපි කියන්නේ දැන් අද දවසේ සමාජවාදය. අද දවසේ සමාජය. හැබැයි ඒ සමාජවාදය එදා 2017 රුසියාවේ හෝ ඊට පස්සේ සිද්ධ වෙච්ච තත්ත්වයන්ගෙන් වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්න බලපත්‍රල හේතු තියෙනවා. හැබැයි හරයෙන් ගත්තාම ජනතාවාදී පාලනයක්, ජනතාව දේශපාලන බලය අත්පත් කර ගැනීම මේකේ අනිවාර්යෙන් තියෙනවා. මේක පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී. දැන් වෙන්නේ මොකද්ද? දැන් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ මොකද්ද වෙන්නේ? නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ වෙන්නේ ජනතාවගේ ඡන්දය ලබා ගන්නවා. ලබාගෙන ඔවුන් දේශපාලනය කරනවා. ඔවුන් විවිධ අනපනත් ගේනවා, නීති රීති ගේනවා, බදු පනවනවා, රට ණය කරනවා, උකස් කරනවා, රටේ සම්පත් විකුණනවා, මේ ඔක්කොම කරනවා. ආය අවුරුදු 5කට පස්සේ ජනතාවට ඡන්ද ඔබ කියන්නේ විවස්ථාපිත ක්‍රමවේදයෙන් බැහැරට ගිහිල්ලා ජනතා අරගලයක් කරහා බලය ලබාගත යුතු කියන කාරණාව. ඔව්, පැහැදිලිව මෙතන තියෙන්නේ කල්ප. එතකොට ජනතාව ඡන්ද දීලා පැත්තකට වෙලා ඉන්නව වෙනුවට ජනතාව අවුරුදු 5ේම දේශපාලන ක්‍රියාකාරීත්වයට ගෙන එන ක්‍රමයක්. ජනතාව මේ වසර 5ක් දැන් ඡන්ද දීලා අවුරුදු 5ක් යනවා මේක ඡන්දෙන්න. එහෙම නොයින්ද අද තියෙනවා වගේ. දැන් අද ජනතාව සක්‍රිය වෙලානේ. අද ජනතාව සක්‍රිය වෙලා දැන් දවස් 50 පැන්න ගෝල්ෆේස් අරගලයට. ඒතර අපිට පේනවා මේ අරගලේ සක්‍රිය වෙලා. අපි හිතනවා මේක මීට වඩා සංවිධානාත්මකව.
අපි යෝජනා කරනවා ගම්වල, නගරවල, වීදිවල, ආයතනවල, ගොවිබිම් වැඩබිම්වල මේ ජන අරගල සභා ගොඩනැගිලා ජනතාවගේ ස්වේච්ඡාවෙන් ගොඩනැගෙන සභා, ඊටාම ප්‍රජාතාන්ත්‍රීයව ගොඩනැගෙන සභා, ඒවා ප්‍රාදේශීය මට්ටමින්, කොට්ටාශ මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, කලාප මට්ටමින් ගොඩනැගලා ජාතික කවුන්සිලයක් දක්වා මේක ප්‍රජාතාන්ත්‍රීය ක්‍රමයකට මේක සංවිධානය වෙලා ඕන වෙලාවකට මේවා පත් කරන අයව නැවත කැඳවන්න පුළුවන් බලයේ මූලික ඒකක වලට තියෙන එවැනි ක්‍රමවේදයකට මේ ජනතාවගේ බලය සංවිධානය වෙන්න ඕන. ඒක තමයි අපි ජනතාවගේ බලය කියලා කියන්නේ. ඒකයි මම කිව්වේ ඒක සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී. ඒ වගේම ඒක මේ ඡන්දෙ දීලා පැත්තකලා ඉන්න එකක් නෙවෙයි. ඒක මුළුමනින්ම සක්‍රීය එකක්. අපි කියමු උදාහරණයකට ගොවි ජනපදවල අද වෙනකොට අපි දන්නවා මේ හාල් මාෆියාවෙන් තමයි විමල තීරණය කරන්නේ. නමුත් මේ මෙවැනි ගොවි අරගල සභා ගොඩනැගිලා ඒ මධ්‍යස්ථානයේ ගොඩනැගුණෙන් පස්සේ වී සහතික වීමල තීරණය කරන්නේ මේ මධ්‍යස්ථානයේ. එතකොට සිද්ධ වෙනවා දැන් මේ හාල් මාෆියාවේ ඉන්න ධන කුවේරයන්ට ඔවුන්ගේ ලාභය අඩු කරගන්න. දවසට ලක්ෂ 200ක් තියෙන කෙනාට සමහරට ඒකාධිකාරයෙන් මිද වැටෙනවා ගිලිහෙනවා. අනිවාර්යෙන් ලක්ෂ 100ට ලක්ෂ 50ට ඒගොල්ලන්ගේ ලාභය අඩු කරන්න වෙනවා. ඒක තමයි මෙහෙට ගන්න වෙන්නේ. ඉතින් එවැනි බලයක් ජනතාව තුළ තියෙනවා. ජනතාව එක සංවිධානය වුණාම විතරයි මේ බලය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි යෝජනා කරන්නේ මූලික පියවර. සමාජවාදයේ සඳහා යන ආරම්භක පියවර අපි යෝජනා කරන්නේ මේ ජනතාවගේ අරගලය සංවිධානාත්මක බලයක් ලෙස සංවිධානය වෙන්න ඕනේ. මේක තමයි අපේ ගමන. ඉතින් මේ අපේ ගමනයි ජයපී අතර තියෙන වෙනස තමයි ජයපී හිතනවා මේ අවුන් හිතනවා මේකේ මේ තියෙන ව්‍යවස්ථාව. ඒ නිසා අපි කියන්නේ අඩුම තරමේ මේ අරගලයට සාධාරණ වෙන්න නම් අලුත් ව්‍යවස්ථාවක් හදමු. ජනතාවගේ ඕන තරම් ඉන්නවා විවිධ කණ්ඩායම්, බුද්ධිමය කණ්ඩායම්, මේගොල්ලන්ට නියෝජනය කළා. ඕනනම් පාර්ලිමේන්තුවේ ඉන්න අයටත් ඕනනම් සහභාගී වෙන්න පුළුවන්. අලුත් ව්‍යවස්ථාවක් හදමු. සම්පූර්ණ ජනාධිපති ක්‍රමය අහෝසි කරමු. සම්පූර්ණයෙන් මේ නියෝජිතය ආපහු වැරදි කරනවා නම් කැඳවන්න ජනතාවට හයියේන නීති රීතියකට ඇතුල් කරමු. ජාතික ප්‍රශ්න ඉවර කරමු. ඒ ව්‍යවස්ථාවේ ජනමත විචාරණයක් කැඳවන්න ඕන නම් ජනතාවගෙන් 3න් 1ක් වගේ අත්සන් කරලා අපට ඕන ජනමත විචාරණයක් කියන්නේ මැන්ඩේට් එක වෙනස් වෙච්ච වෙලාව. දැන් වෙනස් වෙලානේ අද. නමුත් කරන්න දෙයක් නැහැනේ. ඒ වගේ වෙලාවක ජනතාවට ජනමත විචාරණයක් කැඳවන්න ඕන නම් ඒකට අයිතිය දෙමු. අන්න එවැනි ලක්ෂණ සහිත ව්‍යවස්ථාවක් හදමු. අඩුම තරමින් ඒ ජයග්‍රහණය මේක දිගමු. අපි කියන්නේ ඒකයි. ඒකද ඔබේ කණ්ඩායම අර මයිනාගෝගමට සහ ගෝටාගෝගමට අර බොහොට්ටුවේ මැරයන් ප්‍රහාරයක් කළ කරා කියන කාරණාව සමාජගත වුණානේ. හවස දියත් වෙනවනේ ම්ලේච්ඡ ප්‍රහාර මාලාවක් අපි ඒකත් ඒ විදිහට අඳුනන්න එපා. දේශපාලකයන් ගෙවල් ගිනි තියාගෙන බස් පුච්චලා බේරවැවට නාන්න කට්ටිය තල්ලු කරලා මහා අරගලයක් දියත් වෙනවනේ. ඒකට ඔබ නායකත්ව දෙන්නේ තේ නිසාද? දැන් මෙහෙමයි පළවෙනි කාරණය දැන් ආණ්ඩුවත් පහුගිය දවස්වල අපි දැක්ක සමහර ප්‍රකාශවල මේ අපිව ජනතා විමුක්ති පෙරමුණ වගේ අයව නම් කරන්න උත්සාහයක් දරනවා. ඉතින් මම හිතනවා ඒක ඒගොල්ලන්ගේ පැත්තෙන් ගත්ත දුර්වල උත්සාහයක්. මොකද ඔවුන්ගේ බුද්ධි අංශ දන්නවා මේ කොහොමද මේ සිද්ධ වුණේ කියලා. කොහොමද සිද්ධ ඔබ දන්නවා මේකේ තියෙන බරපතල මට තියෙන මෙන්න මෙහෙම කාරණයක් මෙතනදී කියන්න කල්ප. දැන් එකක් තමයි ඔබ දන්නවා. දැන් පළවෙනි ප්‍රශ්නේ දැන් මේ කිසිදු ප්‍රචණ්ඩත්වයක් ප්‍රකාශයටපත් නොවිච්ච අරගලයක් ඇතුළට කොහොමද මේ ප්‍රචණ්ඩත්වය ගෙනාවේ? මම කියන්නේ අපි ඒක සාධාරණ අපේ සාමාන්‍ය බුද්ධියට අපි නිගා නොකරනවා නම් මම හිතනවා අපි ඒක ඒ පැත්තෙන් බලන්න ඕනේ පළවෙනි ප්‍රවේශය. ඒතකොට ඒක තමයි සිද්ධ වුනේ. එතකොට ඒකට කවුද ඒක සැලසුම් කරේ? ඒක සැලසුම් කරපු අය ගොඩක් ඉන්නවා. තාම මේ සැලසුම් කරපු අය නිදැල්ලේ ඉන්නවා. මහමලකාරයෝ එළියේ ඉන්නවා. ඒතර අපි දන්නවා. දැන් ඒක එක පැත්තකින් මේ මහින්ද රාජපක්ෂගේ පිටට account එකට වැටලා තියෙනවා. ඔහුටත් මේකේ වකීමක් තියෙනවා. අනිවාර්යෙන් ඔහුට ගැලවෙන්න බෑ. ඔහු හතරකට ගන්නත් ඕන. ඒ වගේම ඔබ හිතනවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එහෙම නැත්නම් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් එහෙම නැත්නම් හමුදාපතිවරයාවකට හිටපු නැත්නම් පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන් වැනි නියෝජ්‍ය පොලිස්පතිවරු මේක දන්නේ නැහැ කියලා. මේක දන්නවා. සාමාන්‍ය උද්ඝෝෂණයක් මේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් කරද්දී මේගොල්ලෝ දවස් දෙක තුනකට කලින් ලෑස්ති වෙනවා බංකර් හදාගෙන බැරියර් හදාගෙන අධිකරණ නියෝග අරගෙන මේ උල් සහිත මේ බැරියර් සකස් කරමින් ස්ථාවර බැරියර් කොන්ක්‍රීට් දාලා පාරවල් කඩලා හදමින් මේ අර මොකද්ද මේ පොදු දේපල පනතට එරෙහි දේවල් කරමින් මේවා සකස් කරනවා. ඒතර මේකලෝ අනිවාර්යයෙන්ම උන් දන්නේ. ඒකද මේවා ලොකු විශ්ලේෂණයකට යන්න ඕන කරුණු නෙමෙයි හරි සරල කරුණු. එතකොට මේ ප්‍රහාරකයන්ට එන්න ඉඩ දීම. ඉඩ දීලා මෙතන ගැටුමක් ඇති කිරීම. ඒ ගැටුම හරහා මෙතන මේ කලබගෑනියක් නිර්මාණය කිරීම. මේ ඔක්කොම දානවා. එතකොට මේකේ පශ්චාත් ප්‍රතිඵලය ගැනත් මම හිතනවා මේ රටේ දේශපාලන විඥානයක් තියෙන ඕනම කෙනෙක් දන්නවා. මොකද මේ රටේ ජනතාව හිටියේ බොහොම සතුටින් නෙවෙයි. ඒකට තමයි අපි කියන්නේ මේක මේ සමාජයේ තිබිච්ච මේ විරෝධය එක්තරා ආකාරයකට දැනගෙන ඒකට ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක අවබෝධයෙන් මේගොල්ලෝ මේ දේශපාලනය කරේ අදී නෙවෙයි. පැහැදිලි. ඒකට හේතුව තව කාරණයක් තියෙනවා. ඒක තමයි
දැන් බලන්න මේ රටේ අපි දන්නවා හමුදාව පහුගිය කාලේ යුද්ධ කළා බොහොම අත්දැකීම් සහිත හමුදාවක්. ඒතර හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්වරයා මේගොල්ලෝ ගත්තාමත් මේ තාම අත්දැකීම් බහුල අය. ඒතර මේගොල්ලන්ට බැරි වුණා හමුදාව ස්ථානගත කරන්න. 10 වෙනිදා උදේ වෙනකල් මේගොල්ලන්ට හමුදාව හරියට ස්ථානගත කරන්න බැරි වුණා. මේගොල්ලන්ට පොලිසිය හරියට ගෙනියන්න බැරුව ගියා. මං කියන්නේ මේක හරිම තාර්කිකව කල්පනා කරන කෙනෙකුට මොකද මේ හමුදාව මේ කොළඹ ඉඳන් මේ යවන්න ඕනේ නෑනේ. මේගොල්ලන්ගේ බ්‍රිගේඩ්ස් තියෙනවා, මේගොල්ලන්ගේ මූලස්ථාන තියෙනවා, එක එක ප්‍රදේශ ඒවට සැලසුම් තියෙනවා. ඒවා සකස් කරපු වැඩපිළිවෙලක්. ඒක මේ කාලයක් තිස්සේ හදපු වැඩපිළිවෙලක් උතුරට දකුණට නැගෙනහිරට හැම තැනකටම. ඒ නිසා ඊටාම කෙටි වෙලාවක් ඇතුළත මොකද මේ පණිවිඩ ක්‍රම සංවේදන ක්‍රම වල ප්‍රශ්න නෑ. ඊටාම කෙටි වෙලාවක් ඇතුළත මේක වළක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම හැකි තුණා. බැරියර්ස් දාන්න තිබුණා, ගමන් බිමන් සීමා කරන්න තිබුණා. අවශ්‍ය නම් මේක නතර කරන්න. නමුත් ඒකට යන්නේ ඇරියා. ඒකට යන්නේ ඇරියා. ඊටාම පැහැදිලිව යන්නේ ඇරියා. ඒ නිසා මේ සැලැස්ම මේ ප්‍රහාරය 9 වෙනිදා ඇති වෙච්ච මේ දිවා කාලේ ඇති වෙච්ච ප්‍රහාරය, ඒ ප්‍රහාරයට ප්‍රතික්‍රියාවක් එයි කියන බලාපොරොත්තුවත් ඒ වගේම ඒකට යන්න ඉඩ ඇරීම. ඒක නිදැල්ලේ යන්න. ඒක 9 වෙනිදා රෑ රජයක් නැහැ. 9 වෙනිදා රාත්‍රී හමුදාවක් නැහැ, පොලිසියක් නැහැ, රජයක් නැහැ, මුකුත් නැහැ. එතකොට මෙතරම් මේ අත්දැකීම් තියෙන, මෙතරම් අත්දැකීම් බහුල මේ බොහොම වෘත්තීමය නිපුණතාවයන් තියෙන පිරිසකට මේක පාලනය කරන්න බැරුණා. කියන්නේ මෙතන පැහැදිලි දේශපාලන අරමුණක් තියෙනවා. අරගලය කියලා කියන්නේ මේ කල්ප මේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිය. අරගලය කියන නම ඇහුනහම හිතෙන්නේ මේක නිකන් හරි මේ ප්‍රචණ්ඩ ස්වරූපයක් කියලා. නමුත් අපි දැක්ක පහුගිය කාලේ අරගලය කොහොමද ගියේ කියලා. ඔබ අරගලය ගැන විශ්වාසයෙන් කතා කරන අරගලයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජ පක්ෂයේද? අපි දිගටම කිව්වා අරගලයේ ඊටාම සක්‍රීය කාර්යභාරයක් අපි විසින් කරනවා. අපි පස්සෙන්ද ඉස්සරහින්ද නායකත්වය දෙනවද කියන ඔක්කොම පැත්තක තිබ්බහම අපි මේ අරගලයට ඊටාම සක්‍රීයව මැදිහත් වෙනවා. අපේ තරුණ සංගමය, අපේ කාන්ත සංගමය, අපේ ශිෂ්‍ය සංගම් මේ හැම එකක්ම ඊටාම පක්ෂයේ සියලු දෙනා මේ අරගලයට සහභාගී වෙනවා. අපි කෝල්ෆේස් අරගල විතරක් නෙවෙයි රට පුරා සිද්ධ වෙන අරගලයට. මොකද මේ ජනතාවගේ මේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් ඉදිරියට ගෙනීම සඳහා වෙච්ච මේ ඉල්ලීම අපි සංවිධානය කරන්න අපි උපරිම දිහත් වෙනවා. ඒක කියන අපිට පොඩ්ඩක්වත් හංගන දෙයක්. දැන් එදා වෙච්ච දේ අපේ දේශපාලන දැක්මට අනුව අපිට හානි කරයි. ඒ මතුවෙච්ච ප්‍රචණ්ඩත්වය අපිට හානි කරයි. ඒක දේශපාලන වශයෙන් හානි කරයි. ඒ හානියේ ප්‍රතිඵල තියෙනවා. ඒ හානිය මොකද දැන් මේ අරගලයට තිබිච්ච ආශිර්වාදයට යම්කිසි බලපෑමක් එකෙන් සිද්ධ වුණා. 9 වෙනිදා රෑ සිද්ධ වෙච්ච සිද්ධි 10 වෙනිදා සිද්ධ වෙච්ච සිදුවීම් විසින් ඒකට යම්කිසි බලපෑමක් සිද්ධ වුණා. කියන්නේ අරගලය දුර්වල වුණා. අරගලය දුර්වල කරන්නේ ඒක බලපෑවා. ඒ මොහොතට අදාළව. අරගලය දුර්වල වෙන්න හේතුවක් නැහැ. මොකද අපි දැන් දන්නවා දැන් මේ රටේ තියෙන ආර්ථික අර්බුදර්මයේ වර්ධනය වෙද්දී තව මේ අරගලය තව ශක්තිමත් වෙන්න අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා. නමුත් මේ මොහොතදී ඒගොල්ලන්ට ඕන වුණා ඒක. ඒගොල්ලන්ට ඕන වුණා එක පැත්තකින් ඒක පාවිච්චි කරන්න. දැන් අද දිගට අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා. 4000-5000 කියලා අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා. මහමොලකාරය අත්අඩංගුවට ගන්න නැහැ. අරගලයට ජීවිත 9ක් විනාශ වෙලා මහා දේපල විනාශයක් සිද්ධ වෙච්ච කාරණයට වගකිය යුතු ඒක නිර්මාණය කරපු සැලසුම් කරපු මහමොලකාරයෝ ටික නිදැල්ලේ ඉන්නවා. අන්තිමට ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙච්ච පිරිස් තැන්වල දේශපාලඥයන්ගේ නාම ලේඛන අනුව උන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මේ විදිහට අත්අඩංගු ගන්න අරගලයේ ඇත්තම නායකත්වයේ දුන්න පිරිස් අත්අඩංගු ගන්න සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. නිසා මේ සියල්ලම සැලසුම් කරේ මෙන්න මේ තත්ත්වය නිර්මාණය කරගන්න. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීම සඳහා තත්ත්වයන් ඉතාම කිට්ටුවට පෙළ ගැහෙමින් තියෙද්දි තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එක පැත්තකින් ඔහු මේක මහින්ද රාජපක්ෂව බිල්ලට දීලා තමුන් ගැලවෙන්න උපායක් සකස් කරා. ඒ වගේම මේ ගැටුම පාවිච්චි කරා තවදුරටත් තමුන්ගේ හමුදා සහ පොලිසිය හරහා මේ නීතිය හා සාමේෂ්ඨ කරන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා කියන පදනමෙන් තමුන්ට තවදුරටත් රැඳී සිටින්න. ඔබ ඔබේ අරගලය වෙනුවෙන් නායකත්වය ලබා දෙන ඔබේ පල්ලෙහා මට්ටමේ ඉන්න සංවිධානවල සමාජිකයන් නිසි පරිදි දැනුවත් කරන්නේ නැහැ වගේ තත්ත්වයක් අපිට පේන්න තියෙනවා, අහන්න ලැබෙනවා, දකින්න තියෙනවා. හොඳම උදාහරණය තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කාර වසන්ත මුදලිගේ. ඔව්. ඔබේ නායකත්වයේ යටතේ ඔහු ඉන්නේ. ඔබගේ ප්‍රශ්නය සම්පූර්ණ කරා නම් මට උත්තරේ දෙන්න පුළුවන්. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඔබ යටතේ ඔබේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යටතේ ක්‍රියාත්මක වෙන්නේ. එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ. ඔහුගෙන් ප්‍රශ්නයක් අහනවා මාධ්‍යවේදියෙක්. ගෝඨා ගෝ කියලා කියනවා. ගෝඨා ගියාට පස්සේ කවුද රට පාලනය කරන්න කියලා අහනවා. ඒතර ඔහු කියනවා ඒක ඉතින් මේමයි ඉතින් එතකොට කතානායක ඉන්නේ. ඉතින් ඔබ 225 එපා කියද්දී කතානායක ඇවිල්ලා මොකද්ද කරන්න කියලා අහනවා. ඊට පස්සේ ඔහු නිරුත්තර වෙනවා. මොකද මට කරුණු දෙක තුනක් නිරාකරණය කරන්න ඕන කල්ප එකක් තමයි
දැන් මේක මේ දිගින් දිගටම අපෙන් අහන ප්‍රශ්නයක් නෙමේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ ප්‍රශ්නේ. මම හිතනවා මේක නිරවුල් කරන්න ඕන එකක් තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට දිගු ඉතිහාසයක් තියෙනවා. විශේෂයෙන් 1976 වගේ කාලයක තමයි මේක මේ රටේ ප්‍රගතිශීලී දේශපාලනයට අවතීර්ණ වෙන්නේ. විවිධ උස් පහත් වීම විවිධ මර්ධන අවස්ථාවලට මේක මුහුණ දීලා තියෙනවා. මේක ඇවිල්ලා තියෙනවා. හැබැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ශිෂ්‍යයන්ගේ ඒක පොදු ශිෂ්‍යයාගේ සාමාන්‍ය ශිෂ්‍ය ව්‍යාපාරය. එතකොට මේක ඇතුලේ විවිධ දේශපාලන අදහස් දරන අය කටයුතු කරනවා. දැන් තාක් තුන ඇතුළේ වෙනත් දේශපාලන කණ්ඩායම් මේ දේශපාලනය කරනවා. එතකොට මේ සියලු දෙනාගෙන්ම සැදුම්ලත් ආයතනය තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය. ඒ නිසා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ න්‍යායපත්‍රය පක්ෂයක දේශපාලන න්‍යායපත්‍රයට අනුව හසුරවන්න බෑ. දැන් ඔබ අහපු ප්‍රශ්නේ මගෙන් ඇහුවා. ඔබ අහපු ප්‍රශ්නේ මගෙන් ඇහුවා. නෑ මම ඔබෙන් අහන්නේ මම ඒක ඔබිනුත් අහනවා. මම ඊළඟ කාරණාව අහන්නේ දැන් වසන්ත මුදලිගේ අපි කියන්නේ නෑවනේ කියලා කියනවනේ නෑව කියලා කියනවනේ. ඇයි ඔහුට උත්තරයක් දීගෙන බැරි වෙනවනේ. ඔබ මොකද කියන්නේ? ඔබේ අදහස මොකක්ද මේ වසන්ත මුදලිගේ උත්තරය ගැන? එකක් තමයි මම අවංකවම දැන් ඔය ඔබ කියන මොකක් හරි ඔහු ප්‍රකාශුරු දීමේදී මොකක් හරි අර්බුදයකට මුහුණ දුන්නද කියන එක මම හරියටම දන්නේ නැහැ. දැක්කේ නැහැ. දෙවෙනි කාරණය ඔබ ඒකයි මම කිව්වේ ඔබ අහන ප්‍රශ්නය මගෙන් අහුවොත් මට ඒකට පිළිතුරක් දෙන්න පුළුවන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට. මොකද අපි ඊටාම නිශ්චිත ලෙස යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. අරගලයත් එක්ක ඒ කියන්නේ අපි දන්න ඕනේ දැන් මේ අරගලය මෙහෙම යද්දී අපි යෝජනා කරන පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා සංවිධාන ශක්තිමත් කරන්න ඕනේ කියලා කියද්දී ඒත් මේ ආණ්ඩු ක්‍රියාවලියක් තියෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා ඉන්දියාවෙන් ඇමරිකාවෙන් ප්ලාන්ට් කරලා දැන් අද වෙනකොට මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආරක්ෂාව සහතික කරලා පොහොට්ටුවේ ආරක්ෂාව සහතික කරලා යන ගමනක් තියෙනවා. ඉතින් අපි කියන්නේ කවුරු ආවත් මේ ජනතාවගේ ඉල්ලීම් එක්ක සම්මුතියකට එන්න වෙනවා. ඒ සම්මුතියට එනවා කියන එකේ තේරුම මේ අරගල ඉවර වෙනවා කියන එකත් නෙවෙයි. මේ අරගල ඉදිරියට යන්න ඕන. අරගලේ තවත් ශක්තිමත් ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම මේක අවසන් වෙන්න. මේ සම්මුතියකට එන්න. ඒ සම්මුතිය තමයි අංක 1 දේශපාලන තලයේ දේශපාලන තන්ත්‍රයේ ජනතාවාදී ව්‍යවස්ථාවක් ගොඩනගෙන්න ඕනේ. මම අහන්නේ දැන් වසන්ත මුදලිගේත් හිර වෙන තැන තමයි මම ඔබතුමන් ආයි ප්‍රශ්න කරන්නේ. ඔකෙන් අහන්නේ ගෝටා ගෝ හෝම් කියලා ගෝට ගෙදර ගියොත් කවුද ඊළඟ බලය ගන්න? මම ඒක ඔබෙනුත් ඒක අහනවා. ඔව්. දැන් මෙහෙමයි. පළවෙනි කාරණේ තියෙන්නේ දැන් අපි අරගලේ තියෙනවා. එතකොට මේ පැත්තේ ව්‍යවස්ථාව තියෙනවා. ආණ්ඩුව තියෙනවා. එතකොට දැන් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. මොකද ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන එකක් තමයි ගෝඨාභය ජනාධිපතිවරයා ඉවත් වුණොත් ඉල්ලාස් වුණොත් එහෙම නැත්නම් දෝෂාභියෝගයකින් ඔහුව ඉවත් කරොත් එහෙම නැත්නම් ඔහු මානසික ප්‍රශ්නයක් මොන හරි තියෙනවා කියලා ඔය තියෙන ව්‍යවස්ථාවේ තියෙන ක්‍රමයකින් ගියොත් එතකොට කවුද වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් වෙන්න පුළුවන්. කතා අර කියන විදිහට කතානායක මේ වගේ පළක් තියෙන අගමැතිට ඊට පස්සේ මාසයක් ඇතුළත උන්ට පාර්ලිමේන්තුවේ කවුරු හරි වැඩිම විශ්වාසය දිනා ගන්න කෙනාව ජනාධිපති කරන්න පුළුවන්. ඒක ඇවිල්ලා ක්‍රියාදාමය. දැන් මේ ක්‍රියාදාමය අපිට මේ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවනේ. දැන් මේ පාර්ලිමේන්තුව වාෂ්ප වෙන්නේ නැහනේ. මේ පාර්ලිමේන්තුව වාෂ්ප වෙන්නෙත් නැහැ. එකපාරම මේ ජනාධිපතිවරයෙක් වාෂ්ප වෙන්නෙත් නැහැ. කවුද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර ගියත් වෙන ජනාධිපතිපත් වේ. ඒතර මේ ජනාධිපති ක්‍රමය තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ අරගලයට මේ පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂ සංවේදී නම් මේ එන්න ඕන සම්මුතිය තමයි මෙන්න මේ විධායක ජනාධිපතිවරයා අහෝසි කරන ප්‍රජාතාන්ත්‍රීය වෙනස්කම් සහිත නව ව්‍යවස්ථාවක් ගොඩනැගීම. ඒක තමයි අරගලයට වුන් සංවේදී නම් කරන්න තියෙන්නේ. හැබැයි උන්ට සංවේදී නොවි උන්ට සම්පූර්ණ වෙනස් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. දැන් එහෙම ඒවා වෙනවනේ දැනුත් වෙමින් තියෙනවා. පැහැදිලි. එතකොට බැරි වෙලාවත් අර 9 වෙනිදා සිද්ධියත් එක්ක ගෝඨාභය රාජපක්ෂ ඉවත් වුණා නම් මම දුරෙන් යනවා කියලා ඉල්ලාස් වුණා නම් ඔබේ විසඳුම මොකද්ද? දැන් මෙහෙමයි. පළවෙනි කාරණය ඔහු 9 වෙනිදා හෝ ඊට කලින් හෝ ඊට ආසන්න නැත්නම් මේ හෙට අනිද්දා හෝ ඉවත් වුණොත් ආපෝසරයක් තියෙන්නේ. ආපෝසරයක් තියෙන අර ඉස්සෙල්ලා මම කිව්ව විදිහටම දැනට මේ ව්‍යවස්ථාවේ තියෙන ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒක අපි කැමති වුණත් අකමැති වුණත් අපි එපා කිව්වත් ඒක සිද්ධ වෙනවා. නමුත් අපේ ඉල්ලීම තියෙන්නේ. අපේ ඉල්ලීම තියෙන එක පෙරටුගාමී සමාජ පක්ෂ ඉල්ලීම විතරක් නෙවෙයි. මොකද අපේ ඉල්ලීම ගොඩක් ඈත එකක්. නමුත් අපේ ළඟ ඉල්ලීම තියෙන අරගලයත් එක්ක ජනතාවාදී ව්‍යවස්ථාවකට යන්න. අනිවාර්යෙන් ඒ සඳහා වෙච්ච වෙනස්කම ගේන්න. ඒතකොට 21 මේ දැන් ගෙනාපු මේ කවුද විජේදාස රාජපක්ෂ මහත්තයා ගෙනාපු 21 නෙවෙයි. සමගි ජන බලවේගයෙන් ගෙනාපු 22ක් නෙවෙයි. ඒකත් ඉක්මවා ගිය සම්පූර්ණ විධායක ජනාධිපතිවරයා අහෝසි කරන ජනතාවාදී ව්‍යවස්ථාවක් ගොඩ ගන්න. ඔබ කියන සිද්ධාන්තමය කාරණා සමහරට එකට සමපාත වෙනවා පරස්පර වෙන අවස්ථාවකට පේනවා. මම අහන්නේ දැන් ෂණිකව
ඔබ කියන විදිහට ඔබේ අරගලය ක්‍රියාත්මක වෙන විදිහට ගෝටා ගෝ හෝම් ජනාධිපතිතුමා යා යුතුයි. ඊට පස්සේ ඔබ කියනවා විධායක ජනාධිපති ක්‍රම ඉවත් කිරීම තමයි අපි අර්ථ ගන්නවන්නේ කියලා. ඊට පස්සේ කියනවා ව්‍යවස්ථාවකුත් එන්න ඕනේ කියලා. නමුත් මේ වෙලාව රට මේක මේ අපිට මේ ඔබ කියනවා වගේ සාදයක් නෙමෙයි මේ. මේක බරපතල ඛේදවාචකයක්. මිනිස්සු අත්‍යවශ්‍ය ආහාර පෝලිම් වල, ඉන්ධන පෝලිම් වල, ඖෂධ පෝලිම් වල රට ආර්ථික වශයෙන් කඩක් වැටිලා බංකොලොත් වෙලා විනාශ වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවකට අපිට පුළුවන් ද ඔය වගේ සෙල්ලම් දදාව දේශපාලන සිද්ධාන්ත කතා කිය ඉන්න පුළුවන්ද? නෑ මෙහෙමනේ කල්ප ඉතාම නිශ්චිතයි. ඉතාම නිශ්චිතයි මෙන්න මේ කාරණේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලාස් වෙන්න තීරණය කළා නම් එක පැත්තකින් මොකක්ද ඒකෙන් කියවෙන්නේ? අරගලයේ යම් ජයග්‍රහය අවස්ථාවක් ඒක ඇතුලේ තියෙනවා. ඒතකොට රට පාලනය කරන්නේ කවුද? රටේ මේ ආර්ථික අර්බුදයට උත්තර හොයන්නේ කවුද? ඉතාම පැහැදිලිවම කියන්නේ. එතකොට ඒක ඇතුලේ අරගලයට සුජාත භාවය වෙනත් වටයකින් තවත් අහුරු වෙනවා. එක පැත්තකින්. ඒ නිසා අරගලේ ශක්තිමත් වෙනවා. ඒතර අරගලේ ඉල්ලීම සමාජයේ ඉදිරියේ තවත් සුජාත භාවයටපත් වෙනවා. ඒ නිසාම දැන් මේ ක්‍රමවේදයක් මම ඒකයි දිගින් දිගටම කිව්වේ මෙතන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගියන් පස්සේ දැනට ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනයක ආණ්ඩුවක් හැදේ ජනාධිපතිවරයෙක් එයි. ඔහු තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ වෙන්නේ නැහැ. එක. දෙක ඔහුට ගෝඨාභය රාජපක්ෂ කරපු වැරදි කරන්න දේශපාලන වශයෙන් ඉඩ කඩක් නැහැ. මොකද මම ඒකයි මේ අරගලේ මේ පැත්තෙන් ගත්තේ අරගලේ සුජාත භාවයට පත් වෙච්ච තත්ත්වයක් දැන් මේ තියෙන්නේ. මේ කියන ක්‍රියාවලිය ඇතුළට සිද්ධ වෙනවා අරගලයේ අපේක්ෂාවන්ට සාධාරණ ඉෂ්ට කරන එකඟතාවයකට එන්න. ඒ සම්මුතිය තමයි අපි කිව්වේ. අපිත් නියෝජනය කරන ජනාරගල ව්‍යාපාරයෙන් ඉදිරිපත් කළා තියෙනවා කල්ප මහජන විධාන 18ක් කියලා. ඒකේ අංකයකට තියෙන්නෙත් විධායක ජනාධිපතිතුමා අහුසි කරන්න. ඊට පස්සේ මේ තියෙන බදු ක්‍රම වෙනස් කරන්න. එයා හදිසියෙ කරන්න පුළුවන් ඒවා. එයා දැන් අහනවනේ දැන් කියනවනේ දැන් කවුද රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මේ ඩොලර් ප්‍රශ්නයක් විතරක් නෙමෙයි රුපියල් ප්‍රශ්නකුත් තියෙනවා කියලා. මේ ට්‍රිලියනයක් අච්චු ගහන්න තියෙනවා කියලා. ඒකට කට්ටිය අහනවනේ දැන් ඔයා කරන්නේ පරණය කරපු දේද ඔයා මොකටද දැන් ඇවිල්ලා ආය අච්චු ගහන්නේ කලින් කට්ටියත් ඕකමනේ කරේ කියලා. එතකොට අපි කියන්නේ 2015 ඉඳන් 2020 වෙනකල් නොගෙවන ලද බදු පැහැර හරපු බදු වංචා කරපුවා තියෙනවා රුපියල් බිලියන 520ක්. එතකොට තව බදු වංචා කරපුවා තියෙනවා. නිසා ධන කුමේරයන්ගෙන් මේ අය කරගන්න තියෙන බදු ඔවුන්ට මේ යාළු මිත්‍රකම් නිසා හම්බෙච්ච ව්‍යාපාර වලින් අත්පත් කරගත්තු සුපිරි ලාභය පහුගිය කොරෝනා කාලේ තමයි වැඩිම ලාභ ලැබුවේ මේ සමාගම් කීපයක්. අපි දන්නවා ඒක ඉතිහාසයේ වැඩිම ලාභ වාර්තා කරනවා. ඒ නිසා මෙන්න මේ අයිතුලේ සෝපු ලාභය නැවත ජනතාවට සල්ලි අච්චු ගන්න ඕනේ නැහැ. මේ ටිකෙන් රටේ ප්‍රශ්නවලදී විසඳුම් හොයන්න පුළුවන්. හොරකම් කරපු සල්ලි අර මේ කතාව වෙනම තියෙනවා. ඉතින් ඒවා ගේන්න පුළුවන්ද බැරිද? ඒවා තව ලොකු සංකීර්ණ ක්‍රියාදාමයක්. නමුත් මෙන්න මේ ප්‍රශ්නේ. එතකොට අපේ මහජන විධාන වලින් අපි ඉස්සෙල්ලම කියන්නේ මේ එන ආණ්ඩුව කවුද ජනාධිපති වෙන්නේ? කවුද අගමැති වෙන්නේ? මොකද්ද කැබිනට් එක කියන එක ඒක අපේ සංවාදයෙන් පිට. ඒක ඔවුන් කරගත්තු දෙයක්. ඔවුන් කරගත යුතු දෙයක්. ඒකට අපි ඇඟිලි ගහන්න යන්නේ නැහැ. මෙයා ජනාධිපති වෙන්න ඕන. මෙයා වෙනකොට මෙයාව ගේන්න නෑ. මෙතන වෙන්නේ ගෝඨාභය ඉවත් වුණාන් පස්සේ ගෝඨාභයගේ භූමිකාව එසේ රඟ දැක්වීමට අවස්ථාවක් ඉතිරි වෙන්නේ නැහැ. අන්න ඒ දේශපාලන අවස්ථාව තමයි අපි කියන්නේ මේ සම්මුතියට එන්න ඕනේ. ඒ සම්මුතියට මේ ක්‍රියාදාමයන් ටික සම්පූර්ණ කරන්න ඕනේ. අලුත් ව්‍යවස්ථාවකට යන්න ඕනේ. ජනතාවගේ අනුමැතිය ගන්න ඕනේ. ජනමත විචාරණයකට යන්න ඕනේ. විධායක ක්‍රමය හවුසි කරන්න ඕනේ. ආර්ථික තලයේ හදිසි ප්‍රතිකර්ම ටික මෙතනින් ගේන්න ඕනේ. හරි. මට ප්‍රශ්න දෙකක් අහන්න ඕනේ. එකක් තමයි අපේ සමාජයේ අපේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය එහෙම නැත්නම් මිනිසුන්ගේ දේශපාලන දැනුම මිනිසුන්ගේ දේශපාලන ආකල්ප එක්ක ඔය වැඩේ කරන්න පුළුවන් වෙයිද? කැලණියේ නයි ධාතු වලටත් රැවටෙන වඳකොත්තු වඳ සැත්කම් ඕවට අහු වෙන මේ අර මිත්‍යාවේ ගැලිලා ජීවත් වෙන මිනිස්සුන්ට සතියෙන් දෙකෙන් ගොඩක් දේවල් අමතක වෙන මිනිස්සුන්ට ඔය එක්ක ඔය පෙරලි කරන්න පුළුවන් වෙයිද? විශ්වාස කරනවද? ඉතාම පැහැදිලි විශ්වාසයක් තියෙනවා කල්ප. පුළුවන්. ඉතාම පැහැදිලි විශ්වාසයක් තියෙනවා. පුළුවන්. ඒ පුළුවන් කියන එක කියන්නේ මේ අපි ඉගෙනගත්තු මොන හරි මේ දර්ශනයක මේ මොන හරි තර්කයක එල්ලිලා නෙවෙයි ප්‍රායෝගික මහ පොළොවේ සිද්ධ වෙන ක්‍රියාවලියක අත්දැකීමක් එක්ක. ඒකයි මම කිව්වේ නැවතත් මම අපේ මේ වැඩසටහන නරඹන අපේ ජනතාවගෙනුත් මම ඉල්ලන්නේ කල්පනා කරලා බලන්න දැනට මාස කිහිපයකට කලින් හිටපු ජනතාව නෙවෙයි අද රටේ ඉන්නේ. 2009 යුද්ධය අවසන් වුණාන් පස්සේ මහා යුද වීරයෙක් ලෙස අර්ථ ගන්නපු මහින්ද රාජපක්ෂව ඔහුට පලා යන්න සිද්ධ වෙන අරගලයකට මේ ජනතාව මැදිහත් වුණා නායකත්වය දුන්නා. එතකොට අපිට පේනවා මේ ජනතාව මේ විවිධ දේශපාලන අවශ්‍යතාවයන් අනුව වුණු විවිධ පැතිකඩවලට ගෙනියන්න උත්සාහ කළාට විවිධ දෘෂ්ටිවාදයන්ට උන් ගොදුරු කරන්න උත්සාහ කරාට
ජනතා නැගිටීම් වලදී අපට පේනවා ඔවුන් සාමූහිකව ජනතා අරගලයට සම්බන්ධ වෙනවා. ඔබට පෙනුනේ නැද්ද දැන් ඔය ඔබ කියන ජනතාවගේ ඔය අරගලට තමයි ප්‍රවාහය ගලාගෙන යනකොට ඉතාම උපක්‍රමශීලීව අඩයක් බාධාවක් නැත්නම් තිරිංගයක් දැම්මහම මේ ප්‍රවාහය සම්පූර්ණ වෙනස් වෙනවා. උදාහරණයක් මම කියන්නම්. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අග්‍රාමාත්‍යවරය කියන කාරණාව. ඔහු එක ආසනයකින් ඇවිල්ලා ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා ඔහු රටේ අග්‍රාමාත්‍යවරයට පත් වෙනවා. දැන් ඔක්කොම ජනතාවගේ අර අරගලය යම් ආකාරයක තිරිංග තද කරපු ආකාරයක් අපිට පේන්න තියෙනවා. වැඩි සද්දපත් නැහැ. රනිල්ට කරන්න දීලා බලමු. රනිල් මේක කරයි. ඔහුට රාජතාන්ත්‍රික දැනුම තියෙනවා. ඔහු මේක ගොඩදාය කියන හැඟීමත් එක්ක ආයෙ අරගලයට තිරිංගයක් විලංගුවක් වැටලා වගේ පේන්නේ නැද්ද ඔබට? මේ ප්‍රතිඵල මොනවා හරි දෙයක් ලැබෙන්න පටන් අරන් තියෙන්නේ ආරම්භයක් ඇවිල්ලා තියෙන අරගල නිසා. එතකොට ඒක ජීවමාන අරගලයක්. ඒක අපේ මොකක්ද හිතලුවක් නෙවෙයි ඒක ජීවමාන අරගලයක්. දෙක අරගලය කොයි වෙලාවකවත් ලංකාවේවත් ලෝකේවත් අරගලය මේ ඒකතානමය ලෙස මෙහෙම ඉස්සරහට යන්නේ නැහැ. එකම රේඛාවක ඉස්සරහට යන්නේ නැහැ. අපි ප්‍රස්ථාරයක් ගත්තත් මේක උස් පහත් වීම තියෙනවා. මේ අරගලයටත් එහෙමයි. 9 වෙනිදා ප්‍රහාරයට කලිනුත් මේක උස් පහත් වීම තිබුණා. ඒක තමයි අපේ නිරීක්ෂණය. අපි මේ අරගලේ සක්‍රියව මැදිහත් වෙන නිසා ඒ අරගලේ දුර්මුඛ වෙන අවස්ථා තියෙනවා. නැවත ශක්තිමත් වෙන අවස්ථා තියෙනවා. ශක්තිමත් කරපු අවස්ථා තියෙනවා. ශක්තිමත් කරන්න උපක්‍රම තෝරපු අවස්ථා. එහෙම තමයි අරගලේ. ඒක තමයි සාමාන්‍ය ජනතාවත් එක්ක අපි වැඩ කරද්දී. ඒ වගේම ඔබ කියන එක ඇත්ත. ඔබ කියනවා වගේම විවිධ දේශපාලන සඳලු තලයේ යම් යම් දේශපාලන වෙනස්කම් සිද්ධ වෙද්දී එහි ප්‍රතිචාරෙහි ඊට අදාළ ප්‍රතිචාරයන් සමාජ අරගලය තුලත් ප්‍රදර්ශනය වෙනවා. ඒක ඇත්ත. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් කල්ප සමාජයක් නේ ඕනම ඒකකයක් පවුල් ඒකකයක් වේවා ගමක් ඕනම එකක් తాවකාලික මේ නිශ්චලතාවයට කැමති හැම වෙලේම මේ සංකීර්ණතාවයක ඉන්නව වෙනුවට ඉඳහිට ගොඩ නැගෙන తాවකාලික සාමයකට කැමති පවුලකුණත් එහෙමයි දෙන්න දෙමහල්ලෝ ව්‍යාජ එකඟතාවයන්ට එනවා පොඩ්ඩක් මේ පොඩි කාලයකට මොකද මේක දිගට යන්න බෑ ඔබ දකින්නේ මේක එහෙම එකක් පැහැදිලිවම මේක తాවකාලිකව මතුවෙච්ච తాවකාලික එකඟතාවය ගොඩක් ගැටලු රාජපක්ෂ වික්‍රමසිංහ හවුල පුපුරනවා ළඟදීම අපි මේක කිව්වේ ගෝඨ රනිල් අශුද්ධ සන්ධානය කියලා මේක අනිවාර්යෙන් පිපිරීමට නෙමෙයි මේක අශුද්ධ සන්ධානයක් මේක මේ අශුද්ධ සන්ධානයක් මොකද මේකේ තියෙන්නේ තනිකර දේශපාලන පාවාදීන් පටු දේශපාලන උවමනාවන් බලය රැක ගැනීම බලය තහවුරු කර ගැනීම කෙසේ හෝ නැවත සැරයක් මේ අර්බුද පාවිච්චි කළ අගමැති වෙන්න තියෙන කැමැත්ත ඉන්දියාවේ ඇමරිකානු දේශපාලන තන්ත්‍රයන්ගේ උවමනාවන් මහජන දේපල ඉක්මනින්ම විකිණීම සඳහා අවශ්‍ය පසුබිම් සකස් කිරීම නව ලිබරල් ධනවාදයේ යන්න බැරි වෙච්ච පැතිවලට ඉක්මනින්ම යාගන්න මේ අර්බුදේම කළමනාකරණය කිරීම මේ ඔක්කොම තියෙනවා මේක ඇතුලේ. ඒ නිසා මේක වෙලා අශුද්ධ සන්ධානයක්. කොහොමද දැන් මේ අශුද්ධ සන්ධානය නැත්නම් කොහොමද මේ රටේ තියෙන ප්‍රශ්න වල ශනික විසඳුම් හොයාගන්නේ? දැන් මෙහෙමයි. ඒකනේ අපි කියන්නේ. දැන් අරගලය විසින් ගෙනල්ලා තියෙන දේශපාලන ඉල්ලීම් තියෙනවා. ඒ ඉල්ලීම් මේ දේශපාලන තන්ත්‍රය දැනට අපිට රජය ලෙස පවතින මේ දේශපාලන තන්ත්‍රයට මේකට ප්‍රතික්‍රියා දක්වන්න සිද්ධ වෙනවා. ඔවුන්ට පුළුවන් මේකට සාධනීය ලෙස ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන්, නිෂේධනීය ලෙස කටයුතු කරන්නත් පුළුවන්. මම කියන්නේ හරි. ඔබ කියන අරගලයට රජයේ විසඳුම්වාදී වෙන කාරණාවක්. ඔව්. රටේ තියෙන ප්‍රශ්නෙට ජාත්‍යන්තර විසඳුම් අවශ්‍ය වෙලා තියෙනවා මේ වෙලාවේ. අපිට රට ඇතුලේ ආණ්ඩුවත් එක්ක ජනතාව ගනුදෙනුවක් බේර ගන්න අතරවාරේ අපිට තිබෙනවා රටක් විදිහට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනුවක් බේර ගන්න. ණය වෙලා තියෙන්නේ තෙල් ටික එන්නේ නැහැ වෙලාවට, අත්‍යවශ්‍ය ආහාර පෝර එන්නේ නැහැ ලංකාවට වෙලාවට. ඔව්. මේ අර්බුද විසඳගන්නේ කොහොමද? දේශපාලන නායකත්වයක් නැතුව. ඔව්. දැන් මෙහෙමයි දෙකක් තියෙනවා. අපි කියන්නේ නැහැ නේ දැන් මෙතන මේ ආණ්ඩුවක් නැති තත්වයක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මම කරබ ගහපු කලින් ප්‍රශ්නටත් කිව්වේ අපි කැමති වුණත් අකමැති වුණත් මෙතන මොකක් හෝ ආණ්ඩුවක් හැදෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකම උත්තරෙත් නෙවෙයි. තව නම් ගොඩක් පෙළේ තිබුණා. ඒ නිසා අපි මේ සිද්ධ වෙච්ච වෙනස්කම් ගැන අපි තරම් මේ කලබල වෙන්නේ නැත්තේ මේ මොකකින්වත් මේ ප්‍රශ්නට උත්තර හොයන්න බෑ. ඒකයි. නමුත් මොකක් හරි රාජ්‍යයක් තියෙයි මෙතන. ඒක නිසාම ඒකට තියෙන ප්‍රතිචාරයක් තියෙනවා. ඒකට තියෙන ප්‍රතිචාරයකුත් තියෙනවා. ඒක නිසාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වේවා වෙනත් ණය දෙන ආයතන වේවා වෙනත් රාජ්‍යයන් වේවා දැන් මේ තියෙන ගොඩනගෙන ආණ්ඩුවේ ස්වභාවය අනුව ඔවුන්ගේ ප්‍රතිචාර තියෙනවා. සුබවාදී ප්‍රතිචාර තියෙන්න පුළුවන්, නිෂේධනීය ප්‍රතිචාර තියෙන්න පුළුවන්. ඒ නිසානේ ඒගොල්ලෝ දැන් මේ සමහර අය කියන්නේ මේ ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාත් කියන්නේමනේ මේ ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඔක්කොටම කලින් මේ ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්න කියලා. ඒ නිසා ඒ ක්‍රියාවලිය මෙහෙම යාවි. දැන් ඔබ අහන ප්‍රශ්නේ තියෙනවනේ දැන් මෙහෙම දැන් අපි දැන් මේ ප්‍රශ්නේදී දැන් ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන්න ඕන, ජාත්‍යන්තරත් එක්ක අපි ව්‍යාපාර කරන්න ඕන, ණය ගනුදෙනු කරන්න ඕන කියන මේ කාරණේ අපි පිළිගන්නවා. අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ. හැබැයි අපි හිතනවා
ඒකෙදී අපිට ශක්තිමත් තැනක ඉඳන් ඒක කරන්න පුළුවන්කම තියෙන්න ඕන. නැත්තම් දැන් මේ එන කලබගෑනිය ඇතුලේ සිද්ධ වෙන දේ තමයි මේ ඔවුන්ට ඕන ඔවුන්ගේ ප්‍රොජෙක්ට් එක ආපු සැරයක් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක ඔබ දැක්කා පහුගිය දවස්වල මේ මුල්‍ය අරමුදල දැන් මේ 9 වෙනිදාට කලින් ඉදිරිපත් කරලා තිබිච්ච කොන්දේසි ඔවුන්ගේ වැඩ පිළිලේ වගන්ති 39ක් තිබුණා. ඉතින් ඒක ඇතුලේ කොහොමද මේ නව ලිබරල් ආර්ථිකය තවදුරටත් ඉස්සරහට ගෙනියන්නේ කියලා. ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණේ තිබුණා. ඒතර දැන් අපෙන් සමහර අය අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කල්ප ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ආවහම දැන් මේ මොකද කරන්නේ ණය ගන්න නැද්ද මේ ණය ගෙවන්නේ කොහොමද ඩොලර් හොයන්නේ කොහොමද ප්‍රශ්නේ. නමුත් අපේ ප්‍රශ්නේ ප්‍රවේශය මෙතන තියෙන්නේ. මොකද ඒක හරිය නිශ්චිතව කියන්න ඕන ප්‍රවේශය තියෙන්නේ. ඔවුන් සකස් කරලා තියෙන මේ කතිකාවට ඇතුළුණයින් පස්සේ කොහොමද ඩොලර් හොයන්නේ කොහොමද ණය ගෙවන්නේ කොහොමද ණය වාරික නැවත ප්‍රතිව්‍යුහගත කරන්න කියන සාකච්ඡාවට ගියන් පස්සේ මං හිතන්නේ නැහැ ලොකු වෙනස්කම් ගොඩක් තියෙයි කියලා. හැම කෙනාම අඩු වැඩි වශයෙන් සමාන කතා තමයි කියන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියනවා, කල් ගන්න කියනවා. ඔබ දෙන උත්තරෙත් ඒකද? නෑ. මම කියන්නේ අපේ කතිකාව වෙනස්. අපේ ඩිස්කෝස් එක වෙනස්. අපි පටන් ගන්න වෙන තැනකින්. ඒ තැන තමයි පළවෙනි කාරණේ. පළවෙනි කාරණේ අපි අර්බුදයකනේ ඉන්නේ. ඒ අර්බුදය කල්ප අපි කැමති වුණත් අකමැති වුණත් රටේ ජනතාවට මේ අර්බුදය තුල යම්කිසි කාලයක් ගත කරන්න වෙනවා. ඒ නිසා ආර්ථික වශයෙන් අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පළවෙනි කාරණය තමයි ලංකාවේ දැනට අපි මේ ජනබලය ගොඩනගනවා කියලා කියන එකේ තේරුම සහ මේ ආණ්ඩුවක් එක්කෙන සම්මුතිය කියලා අපි කියන එකේ තේරුම තමයි අනිවාර්යෙන් රටේ ධනය බෙදී යාමේ වෙනස්කමකට මේකට මුල පුරන්නම වෙනවා. එහෙම මුල පුරන්නේ නැත්නම් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ බදු ක්‍රමය වෙනස් කරන්න. දැන් ඊයේ පෙරේදත් ආපු සැරයක් බදු වෙනස් කරලා ආපු සැරයක් බිලියන 90ක් ආදායම් හොයන්න යනවා. ආපහු සැරයක් බඩු වැඩි වෙන්නේ රටේ ජනතාවගේ. ජනවාරි මාසේ ඉඳන් මේ ගෙවිච්ච මාස 4-5 ඇතුලේ බඩු මිල වෙනස් වීම ජීවනාංක කියලා යම ගත්තාම 3-4 ගුණයක් අදනකොට 39ක් මේ උද්දමනය. ඒතකොට එහෙම තියෙද්දී බදු ගහලා තවත් ජනතාවගෙන් සල්ලි ගන්නවා කියන්නේ තවත් මේ දුෂ්කරතාවයට පත් වෙලා ඉන්න තන ජනතාව තවත් පීඩනයට පත් වෙනවා. අපේ යෝජනාවේ පළවෙනි එක අපේ කතිකාවේ රාමෝ තියෙන ඉස්සෙල්ලම රට ඇතුලේ තියෙන මේ බදු ක්‍රමය වෙනස් කරන්න. මේ බදු ක්‍රමය 85ට 15යි කියලා මේ සාමාන්‍ය ජනතාවගෙන් 85ක් ගන්න බදු ක්‍රමය වෙනුවට ධන කුවේරයන්ගෙන් බදු අය කරන්න වෙනවා. එතෙන්ට ප්‍රවේශය ගන්න වෙනවා. මොකද එතන තමයි දැන් මේ දුර්වල වෙච්ච ආර්ථිකයේ ජනතාවට සහන ගෙන දෙන වැඩපිළිවෙල මේකේ අංක 1. ඔබ බොහොම සුන්දරයි කතාව. දැන් ඔය ටික කරන්න පුළුවන් නම් රට සුරපුරයක් කරන්න පුළුවන් යම් කාලයක් ගත වෙනකොට. ඔබ හිතනවාද මේ ව්‍යාපාර මාෆියාවත් එක්ක එහෙම නැත්නම් මාධ්‍ය මාෆියාවත් එක්ක මේ වගේ දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා හිතනවාද? ජනබලයට පුළුවන්. ජනබලයට පුළුවන්. මොකද ජනබලයට සමහර දේවල් පුළුවන් කියලා දැන් පෙන්නලා තියෙනවා. ඒ ඇත්තටම මේ පීඩාවට පත්වෙච්ච ජනතාවගෙන් ආපු ප්‍රතිචාරය තමයි අපි දැක්කේ 10 වෙනිදා. ඒක හරිම සාධාරණ තත්වයක්. මොකද ඒ තරම් දැඩි පීඩාවක් තිබුණා. ඒ නිසා ඒ ජනතා බලය ගැන අපි අව탁සිරු කරන්න හොඳ නැහැ. එහෙම තමයි ලෝකේ වෙනස්කම් සිද්ධ වෙන්නේ. අපිට පුරුදු කරලා තියෙන ඩිස්කෝස් එක ඇතුලේ අපිට පුරුදු කරලා තියෙන කතිකාව ඇතුලේම අපි හිතන්න ගත්තාම අපිට එතනින් එහා ඒ රාමුව බිඳලා හිතන්න අපි පුරුදු වෙන්නේ නැහැ. එතකොට තමයි අපිට හිතෙන්නේ මේ මාෆියාව විඳින්න පුළුවන්ද? මේ හාල් මාෆියාව විඳින්න පුළුවන්ද? මේ ධනකුවේර සමාගම් වල මේ බදු මේ පැහැර බදු නැවත අත්පත් කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එන්නේ අපි මේ රාමුව ඇතුලේ හිටුවම. නමුත් අපි මේ රාමුවෙන් පිට අපි මේ අලුත් කතිකාවකට සමාජය පුරුදු වෙලා ඉන්න වෙලාවේ ඒ කතිකාවට අවතීර්ණ වෙලා ඉන්න වෙලාවේ අපි ඒකට මුල පුරන්න ඕනේ. ඒකට නායකත්ව වෙන්නේ ඒ පැත්තෙන් තමයි ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඕනේ. නායකත්වයෙන් වැඩිපුර ලාභ ගත්තේ කවුද? මේගොල්ලෝ හොරකනුත් කරා තමයි. හොරකම් කරාට වැඩිය සුපිරි ලාභ හොයාගත්තේ කවුද? ඒ එක ප්‍රොජෙක්ට්ස් කාටද බාර දුන්නේ? ඒව නැවත අත්පත් කරගන්න ජනතාවට. ඒ සඳහා වෙච්ච ක්‍රියාදාමයක් ගන්න ඕනේ. ජන අරගලේ ඉල්ලි මේක. අපි මං කියන්නේ එතනින් යන්නේ නැතුව ආපෝසරයක් අපි ගියොත් කොහොමද ලොර හොයන්නේ? කවුරුවවත් මේක කරන්න බෑ. ඉතින් රනිල් මහත්තයාත් කරගන්න බැරි ඒකයි. එතකොට ඉතින් අපි ඔක්කොම ඔබ කියන්නේ මේ සැර උත්තර ටිකක් ඕන ඉස්සරහට. අනිවාර්යෙන්. සමහර තැන්වල රිදෙන උත්තර ටික. පැහැදිලිවම. සමාජයේ දෙදරලා යන උත්තර ටික. සමහර තැන් දෙදරද්දී සමස්ත සමාජයේ සාතිශය බහුතරයේ සුපෝෂණය වෙන පිළිතුරු. ඒක තමයි ඔබේ දේශපාලන දැක්ම. පැහැදිලිවම. හොඳයි බොහොම ස්තුතියි. අපි කතා කරපු කාරණාවල දේශපාලන සිද්ධාන්ත මේ කාරණා ටිකක් තියෙනවා. ටිකක් ගැඹුරට තේරුම් ගන්න ඕන දේවල්. ඔබට බාර කරනවා තේරුම් ගැනීමේ අයිතිය ඔබ සතුවයි තිබෙන්නේ. ඔබට දැනෙන විදිහට ඔබ තීරණය කරන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුමාර් ගුණරත්නම් සහෝදරයා එන්නේ මොකටද? වෙන්නේ මොකද්ද? කරන්න යන්නේ මොකක්ද කියන කාරණා පිළිබඳව යම් අදහසක් ආව සමාජගත වුණා. බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි කල්ප. බොහොම ස්තුතියි ඔබටත් අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන නරඹන්න සම්බන්ධ වුණාට.